ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආයුබෝවන් ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාවේ දෙවනි පාඩම තරංග සහ ඒවායේ භාවිත කියන මාතෘකාව තමයි අප මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ තරංග සහ ඒවායේ භාවිත කියන මාතෘකාවේ මේ වන විට තරංගවල මූලික කොටස් ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. මීට කලින් පාඩමේ කොටස්වලදී තරංගවල මූලික කොටස් තරංගයක් කියන්නේ මොකක්ද? තරංග වර්ගීකරණය කරන්නේ කොහොමද? මොනවද යාන්ත්‍රික තරංග කියන්නේ? මොනවද විද්‍යුත් චුම්බක තරංග කියන්නේ? මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? ඊළඟට යාන්ත්‍රික තරංග නැවත කොටස් දෙකකට බෙදෙන්නේ ඇයි? තීරයක් තරංග කියන්නේ මොනවද? අන්වායාම තරංග කියන්නේ මොනවද? මේ දේවල් ගැන කතා කෙරුවා. ඊළඟට අපි තීරයක් තරංග ගැන කතා කරලා අපි කිව්වා තරංගයේ ගමන් කරන දිශාවට ලම්බක වංශු කම්පණය වීමෙන් හටගන්නා තරංග තීරයක් තරංග කියලා. තීරයක් තරංග ඇසුරෙන් තරංගවල ගුණ කිහිපයක් අපි කතා කළා. ඔබ වහන්සේලාට මතකයි. තරංග ආයාමය, තරංග විස්තාරය, තරංග සංඛ්‍යාතය අපි කතා කරා. හැබැයි අපි කිව්වා මේ විස්තාරයේ තරංග ආයාමයේ සංඛ්‍යාතය වගේ ඒවා තීරයක් තරංග වලට විතරක් නෙවෙයි අන්වායාම තරංග විද්‍යුත් චුම්බක තරංග වලටත් යොදන්න පුළුවන්. ඒතර මොනවද අන්වායාම තරංග කිව්වේ? මතක් කරන්න. ඔව් අන්න හරි. මොකක්ද අන්වායාම තරංගයක් කියන්නේ? තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තර වංශු කම්පණය වීම නිසා හටගන්නා වූ තරංග වලට අපි කියනවා අන්වායාම තරංග කියලා. තරංගයේවත් ශක්තිය ප්‍රචාරණය වන දිශාවට සමාන්තරව සැලකුව විට ඊට සමාන්තර වංශු කම්පණය වීම. ශක්තියේවත් තරංගයේ ගමන් කරන දිශාවට සාපේක්ෂව සැලකුව විට ඊට සමාන්තර වංශු කම්පණය වීමෙන් හටගන්නා තරංග අන්වායාම තරංග. ඊළඟට අපි කතා කරා විද්‍යුත් චුම්බක තරංග. එකිනෙකට ලම්බක තලවල අවකාශය තුල දෝලණය වන්නා වූ විද්‍යුත්තා චුම්බක ක්ෂේත්‍ර මගින් ඒ තල දෙකටම ලම්බක තලයක ශක්තිය ප්‍රචාරණය වෙනවා නම් ඒකට අපි කියව විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය වීම සඳහා ගමන් කිරීම සඳහා මාධ්‍යංශ වල බලපෑමක් නැහැ. ඒ නිසා ඝන ද්‍රව වායු වැනි අංශුමය මාධ්‍ය තුලිනු කිසිදු මාධ්‍යයක් නොමැති රික්තයක් තුලිනු විද්‍යුත් චුම්බක තරංග වලට ප්‍රචාරණය වෙන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි කතා කරා විද්‍යුත් චුම්බක තරංග වල මූලික ලක්ෂණ. විද්‍යුත් චුම්බක තරංග වර්ග කිහිපයක් තියෙනවා. ඒ ඕනෑම විද්‍යුත් චුම්බක තරංගයකට පොදු මූලික ලක්ෂණ අපි කතා කරා. එහෙම කතා කරලා අපි විද්‍යුත් චුම්බක තරංග වර්ග කතා කෙරුවා. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කතා කෙරුවා. විද්‍යුත් චුම්බක තරංග ඒවායේ සංඛ්‍යාතය ආරෝහණය වන පිළිවෙලට හෝ අවරෝහණය වන පිළිවෙලට පෙළ ගැස්වීමෙන් ලැබෙන තරංග ශ්‍රේණිය විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේකේ තියෙන ඇතැම් විද්‍යුත් චුම්බක තරංග ගැන අපි දීර්ඝව කතා කරමු. එහෙම නේද? right. එහෙමනම් ඊළඟට අපි සුනාමි හටගන්න ගැන කොහොමද කියලා කතා කරුවා. ඒක යාන්ත්‍රික තරංග වර්ගයක්, යාන්ත්‍රික ජල තරංග ආකාරයක් සුනාමි තරංග. සුනාමි තරංග හටගන්න ආකාරය කොහොමද? සුනාමියක් ඇති වෙන්නේ මොන විදියටද කියන එක අපි කතා කරමු. හොඳයි එහෙමනම් අපි එන්න හදන්නේ මේ පාඩමේ දෙවන භාගයට. පාඩමේ දෙවන භාගයේදී අපිට තියෙන්නේ ධ්වනි තරංග ගැන කතා කරන්න. ශබ්දය ගැන කතා කරන්න. ධ්වනි තරංග හේවත් ශබ්දය ගැන කතා කරන තමයි මේ පාඩමේ දෙවනි භාගයේදී අපිට තියෙන්නේ. මේ ධ්වනි තරංග හේවත් ශබ්දය ගැන කතා කරනකොට අපි දන්නවා අවට පරිසරයේ නොයෙකුත් ශබ්ද අපට ඇසෙනවා. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නිින්දට යන තෙක් මේ දෙසවන් වලට නොයෙකුත් ශබ්ද ඇසෙනවා. ඒ අතර සමහර ශබ්ද අපිට ප්‍රියජනකයි. සමහර ශබ්ද අපේ කනට අමිහිරි, අප්‍රියජනකයි, ഘോഷාකාරී. උදෑසන අවදි වුණාම කුරුල්ලන්ගේ නැගෙන කුරුළු නාදය අපට ප්‍රියජනක ශබ්දයක්. ඒ වගේම තමයි මිහිරි සංගීතයට සවන් දීම අපට ප්‍රියජනකයි. පිරිත් වලට සවන් දීම අපට ප්‍රියජනකයි.
ඒත් මාර්ගයට ගියාම මාර්ගයේ රථ වාහන වලින් නැගෙන ഘോഷාව අපිට අප්‍රියජනකයි. ඒක පීඩාකාරී කනට. කර්මාන්ත ශාලාවකට ගියාම ඒ යන්ත්‍ර සූත්‍ර වලින් නැගෙන ශබ්දය ഘോഷාව ඒ අපට පීඩාකාරී. ඒ අපට පීඩාකාරී. බඩු අලෙවි කරන පොලකට ගියාම ඒ පොලේ විවිධ වෙළඳුන්ගෙන් සහ විවිධ දේවල් වලින් නැගෙන ශබ්දය ഘോഷාකාරී. පීඩාව. එතකොට කෙසේ වෙතත් උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නිින්දට යනකම් මේ දෙසවන් වලට විවිධාකාරයේ ශබ්ද ඇති වෙනවා. අන්නේ ශබ්ද ඒවා ධ්වනි ගැන තමයි අපි මේ කොටසේදී මේ පාඩමේ මේ කොටසේදී සාකච්ඡා කරන්නේ. ඒතර අපි බලමු මේ ධ්වනිය හේවත් ශබ්දය හටගන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ මේ ධ්වනිය හේවත් ශබ්දය හටගන්න අනිවාර්යෙන් කම්පනයක් සිදු වේ යුතුයි. යම්කිසි වස්තුවක හෝ යම්කිසි තැනක හටගන්නා කම්පනයක් හේතුවෙන් තමයි ධ්වනිය හටගන්නේ. ඒකට හේතුව තමයි මේ ධ්වනි තරංගයේවත් ශබ්ද තරංග කියන්නේ යාන්ත්‍රික අන්වායාම තරංග. ධ්වනි තරංගයේවත් ශබ්ද තරංග කියන්නේ යාන්ත්‍රික අන්වායාම තරංග. ඒතර ඔබ දන්නවා යාන්ත්‍රික තරංගයක් හටගන්න නම් මාධ්‍යංශු කම්පණය වෙන්න ඕනේ. එය අන්වායාම තරංගයක් වෙන නම් ශක්තිය ප්‍රචාරණය වන දිශාවට, ඒ කියන්නේ ධ්වනි ශක්තිය ප්‍රචාරණය වන දිශාවට සමාන්තරව මාධ්‍යංශු කම්පණය වෙන්න ඕනේ. ධ්වනි ශක්තිය ප්‍රචාරණය වන දිශාවට සමාන්තරව මාධ්‍යංශු කම්පණය වෙන්න ඕනේ. එතකොටයි ඒක යාන්ත්‍රික අන්වායම තරංගයක් වෙන්නේ. ඒ අනුව ධ්වනි තරංගයක් දැන් ධ්වනි ශක්තිය ප්‍රචාරණය වන දිශාවට සමාන්තරව අංශු කම්පණය වෙන්න නම් ඒ අංශුන්ට ශක්තිය ලැබෙන්න ඉපේ. ශක්තිය ලැබුණමනේ අංශු ධ්වනි ශක්තිය ගමන් කරන දිශාවට සමාන්තරව කම්පණය වෙන්නේ. ඒතර අංශුන්ට ශක්තිය ලැබෙන්න නම් ඒ මාධ්‍ය තුල කැළඹීමක් හෙවත් කම්පනයක් ඇති කරන්න. ඒ මාධ්‍ය තුල කැළඹීමක් හෙවත් කම්පනයක් ඇති කරාම ඒ කම්පනය හරහා මාධ්‍යයේ අංශුන්ට ශක්තිය ලැබෙනවා. එවිට මාධ්‍යයේ අංශුන් ඒ කම්පනයේ ශක්තිය අරගෙන සමාන්තරව කම්පණය වෙමින් තමන්ගේ කම්පන දිශාවට සමාන්තරව ශක්තිය ප්‍රචාරණය කරනවා. අපි කියනවා යාන්ත්‍රික අන්වායම තරංගයක් හටගත්තා. අන්න අපි කියනවා ධ්වනි තරංගයක් හටගත්තා. ශබ්දය අපිට ඇහුණා. පැහැදිලි? ඒ නිසා ශබ්දය ඇති කරවන්න, ආරම්භ කරවන්න, ඒ මාධ්‍යයේ අංශු සමාන්තරව කම්පණය කරවන්න මාධ්‍යයේ අංශුන්ට ශක්තිය දෙන්න ඕනේ. මාධ්‍යයේ අංශුන්ට ශක්තිය දෙන්න නම් මාධ්‍ය තුල කැළඹීමක් හෙවත් කම්පනයක් ඇති කරන්න ඕනේ. මාධ්‍ය වායුවක් නම් වායු මාධ්‍යයේ කැළඹීමක් ඇති කරන්න ඕනේ. කම්පනයක් ඇති කරන්න ඕනේ. එතකොට වාතය ඔස්සේ ධ්වනි තරංග හට ගන්නවා. මාධ්‍ය ද්‍රවයක් නම් ද්‍රවය තුල කැළඹීමක් හෙවත් කම්පනයක් ඇති කරන්න ඕනේ. එතකොට ද්‍රවය ඔස්සේ ධ්වනි තරංග හට ගන්නවා. මාධ්‍ය ඝනයක් නම් එම ඝනය තුල කැළඹීමක් හෙවත් කම්පනයක් ඇති කරන්න ඕනේ. එතකොට ඒ ඝන මාධ්‍ය අංශුන්ගේ කම්පණයෙන් සමාන්තර කම්පණයෙන් ශක්තිය ප්‍රචාරණ අපි කියනවා ඝනය තුල ධ්වනි තරංග හට ගන්නවා. ඒ නිසා හැබැයි රික්තයක් තුල ඒ වැඩේ කරලා වැඩක් නැහැ. රික්තයක් තුල කොපමණ කැළඹීම් කරත් කොපමණ කම්පන ඇති කරත් ඒ කම්පනයේ ශක්තිය ලබා ගන්න රික්තයක් ඇතුලේ මාධ්‍ය අංශු නැහැ. ඒ නිසා අංශු කම්පණයෙන් ඒ ශක්තිය ප්‍රචාරණය කරවන්න බෑ රික්තය තුල. ඒ නිසා රික්තය තුල කවදාවත් ධ්වනිය හටගන්නේ නැහැ. රික්තයක් තුල කවදාවත් ශබ්දය හටගන්නේ නැහැ. රික්තයක් තුල කවදාවත් ශබ්දය හටගන්නේ නැහැ. නිසා ශබ්දය හටගන්න ඝන ද්‍රව වායු වැනි අංශමය මාධ්‍යයක් තියෙන්න ඕනේ. මාධ්‍ය තිබුණටම මේ
කම්පන හටගන්නේ නැහැ මේ ධ්වනිය හටගන්නේ මාධ්‍ය තුල කැළඹීමක් හෙවත් කම්පනයක් අපි විසින් නැති කරාම ඒ කම්පනයේ ශක්තිය ලබා ගන්න මාධ්‍යංශු සමාන්තරව කම්පණය වෙමින් තමන්ගේ කම්පන දිශාවට සමාන්තරව ශක්තිය සම්ප්‍රේෂණය කරනවා අපි කියනවා මාධ්‍ය තුල ධ්වනි තරංග හට ගන්නවා ශබ්දය හට ගන්නවා කියලා. එහෙනම් ඕනෑම ධ්වනියක් හට ගන්න කම්පනයක් ඇති කළ යුතුමයි. ඕනෑම ධ්වනියක් හට ගන්න කම්පනයක් ඇති කළ යුතුමයි. මේක බලන්න පුළුවන්. මේ වගේ සීනුවක් අරගෙන ඒ සීනුව අතින් තද කරලා නාද කරලා ශබ්ද එන වෙලාවේ සීනුව යාන්තම් අතින් ස්පර්ශ කරාම අතට ගැස්සීමක් ඒවත් දෙදරීමක් දැනෙනවා. මේ වගේ සීනුවක් තද කරලා මේක තද කරාම ශබ්ද එන්නේ මේම තද කරලා ශබ්දය ඇති කරලා ශබ්දය ඇති වෙන වෙලාවේ අර ශබ්ද එන වෙලාවේ මේ හරියට යන්තම් ඇඟිල්ල තිබ්බම අපිට දෙදරීම දැනෙනවා. ඒ කියන්නේ කම්පණය. කම්පණය දැනෙනවා. අන්න එතකොට අපිට පේනවා මෙතන වෙන්නේ මේක ශබ්ද එන වෙලාවේ මේ සීනුව කම්පණය වෙනවා. සීනුව අසලම තියෙන වායු අංශු ඒ කම්පණයේ ශක්තිය අරගෙන සමාන්තරව කම්පණය වෙමින් අංශුවෙන් අංශුවට ශක්තිය සම්ප්‍රේෂණය කරමින් යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස ඒක අපේ කන දක්වා අරගෙන එනවා. මෙතන වෙන කෙනෙක් කියන අය කන දක්වා තරයි යනවා. අපිට අපි කියන සීනුවේ ශබ්දය අපිට එනවා. ශබ්දය ආවේ යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස. පැහැදිලි? තව මේකට ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන්. මේ බලන්න. අවට වටපිටාවේදී අපහට විවිධ ශබ්ද ශ්‍රවණය කළ හැකි වේ. ශ්‍රවණ සංවේදනය ඇති කරනු ලබන්නේ ධ්වනි ශක්තිය මගින්. ධ්වනිය ඇතිවන්නේ යම් වස්තුවක ඇතිවන කම්පන වලින්. ධ්වනිය ඇතිවන්නේ යම් වස්තුවක ඇතිවන කම්පන වලින්. සීනුවක් නාද කර ඒ මත ඇඟිල්ලක් තැබූ විට අතට දෙදරීමක් දැනෙනු ඇත. ඒ දෙදරීම කියන්නේ කම්පනය. ඒ දෙදරීම කියන්නේ කම්පනය. එහෙනම් කම්පනයක් වෙන්නේ. මේ බලන්න. තව පොඩි ප්‍රැක්ටිකල් එකක් මම කියලා දෙන්නම්. අපි ගමු පොඩි රබානක්. පොඩි රබානක් ගමු. මේක රබානක් කියලා හිතන්නකෝ. දැන් මේ රබානේ හම් පටලේ මතට පොඩි රෙජිෆෝම් බෝල් ටිකක් දානවා. පොලිස්ටයිරින් බෝල් ටිකක් දානවා. හම් පටලේ මතට පොලිස්ටයිරින් බෝල් ටිකක් දානවා. පොඩි ඒවා ටිකක්. ලොකු ඒවා නෙමෙයි පොඩි ඒවා ටිකක් දාලා පොලිස්ටයිරින් බෝල් කියන්නේ හරි සැහැල්ලුයිනේ. පැත්තෙන් රබානට තට්ටුවක් දානවා. ශබ්ද එන වෙලාවේ පොලිස්ටයිරින් බෝල රබාන මත උඩ පනිනවා. මෙම උඩ පනිනවා. ඒ මොකද වෙන්නේ? මේක තට්ටු කරලා ශබ්ද ඇති කරාම රබන් පටලේ කම්පණය වෙනවා. කම්පණය නිසා ශබ්ද එන්නේ. රබන් පටලේ කම්පණය වෙනකොට මේක කම්පණය වෙනකොට ඒක උඩ තියෙන පොලිස්ටයිරීන් බෝලත් කම්පණය වෙලා උඩ පනින්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට අපිට පේනවා පොලිස්ටයිරීන් බෝල ඇහැට පෙනුනට මේ රබන් පටලේ අසල තියෙන වායු අංශු අපේ ඇහැට පේන්නේ නැහැ නේ. එතකොට රබන් පටලයට ගැහුවම වායු අංශුන්ට වෙන දේ අපිට ඇහැට පේන්නේ නැහැ. හැබැයි පොලිස්ටයිරින් බෝල ඇහැට පේනවා. එහෙනම් පොලිස්ටයිරින් බෝල වලට වෙන දේම තමයි වායු අංශුන්ට වෙන්නේ. එතකොට තට්ටු කරාම රබන් පටලේ කම්පණය වෙනකොට පොලිස්ටයිරින් බෝල උඩ පනිනවයි කියන්නේ. මේ අසල තියෙන වායු අංශුත් එනං ඒ විදිහට කම්පණය වෙනවා. කම්පණය වෙවි අංශුවෙන් අංශුවට ශක්තිය සම්ප්‍රේෂණය කරමින් කන දක්වා අරගෙන යන යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස. යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස. තවත් ප්‍රැක්ටිකල් එකක් ඕනනම් කරන්න පුළුවන්. මේ කියන්නේ මම මේ පෙන්වන්න හදන්නේ දැන් මේ ප්‍රැක්ටිකල් එකෙනුයි මේකෙනුයි අපි දෙකෙම පෙන්වන්නේ ධ්වනිය ඇතිවීමට කම්පනයක් ඇති කළ යුතුයි කියලා. කම්පනයක් නිසායි ධ්වනියක් ඇති වෙන්නේ. තවත් ප්‍රැක්ටිකල් එකක් අපිට කරන්න පුළුවන්. අපි ගන්නවා ස්පීකරයක්. ස්පීකර තියෙන්නේ. මේ වගේ ස්පීකරයක් ගන්නවා. ස්පීකරයක් අරගෙන මේ ස්පීකරේ කළු කඩදාසිය මතට පොලිස්ටයිරින් බෝල කිහිපයක් දානවා අර විදිහටම. රෙජිෆෝම් බෝල කිහිපයක්. මේක උඩට දානවා. දාලා වයර් දෙකෙන් මේක බැටරි එකට හරි ප්‍රධාන විදුලි සැපයීමට හරි සම්බන්ධ කරලා ස්පීකරේ ක්‍රියාත්මක කරනවා.
ස්පීකරේ ක්‍රියාත්මක කරනකොට ඒ ස්පීකරෙන් ශබ්ද එන වෙලාවේ පොලිස්ටයිරින් බෝල උඩ පනිනවා. පොලිස්ටයිරින් බෝල මෙම ගැස්සි උඩ පනිනවා. ස්පීකරෙන් ශබ්ද එන වෙලාවේ පොලිස්ටයිරින් බෝල ගැස්සි උඩ පනිනවා. මෙතන වෙන්නේ මොකද්ද? ස්පීකරෙන් ශබ්ද ඇති කරන්නේ ස්පීකරේ තියෙන කළු කඩදාසියේ කම්පණය වෙලා. ස්පීකරෙන් ශබ්ද ඇති කරන්නේ ස්පීකරේ උඩ තියෙන මේ කළු කඩදාසියේ කම්පණය වෙලා. මෙයා කම්පණය වෙලා තමයි අසල තියෙන වායු අංශුන්ට ශක්තිය සම්ප්‍රේෂණය කළා වායු අංශු කම්පණයෙන් තමයි මේක වෙන්නේ. නමුත් අපිට වායු අංශු වල හැසිරීම පේන්නේ නැහැ. අපේ ඇස් දෙකට වායු අංශු පේන්නේ නැහැ. නමුත් අපිට පොලිස්ටයිරීන් බෝල දාගත්තේ ඒකට. ඒවා පේහැට පේනවා. ඒතර බලන්න ස්පීකරයේ ක්‍රියාත්මක වෙලා ස්පීකරයේ කළු කඩදාසියේ කම්පණය වෙනවා. ඒතර ඒක උඩ තියෙන පොලිස්ටයිරීන් බෝල වලට ඒ කම්පන ශක්තිය ලැබිලා ඒගොල්ලෝ උඩ පනිනවා. අන්න ඒ විදිහට තමයි මේ අසල තියෙන වායු අංශුන්ට වෙන්නේ. කළු කඩදාසියේ කම්පන ශක්තිය උරාගෙන අසල තියෙන වායු අංශු කම්පනලා අංශුවෙන් අංශුවට ශක්තිය බෙදා හරිමින් යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස අපේ කන දක්වා මේ ශබ්දය අරගෙන. එහෙනම් මේකෙනුත් පේනවා ධ්වනියක් ඇති කරන්නට නම් යම් කම්පනයක් සිදු විය යුතුයි. කම්පනයක් තිබෙන්න ඕනෙමයි ධ්වනියක් ඇති කරන්න. ඕනම ධ්වනියක් ඇති වෙන්නේ කම්පනයක් නිසා බව අපිට පැහැදිලි. ඕනෑම ධ්වනියක් හටගන්නේ කම්පනයක් නිසා. ඕනෑම ධ්වනියක් හටගන්නේ කම්පනයක් නිසා. කම්පණයෙන් තමයි ධ්වනිය ඇතිවීමට මාධ්‍යංශුන්ට ශක්තිය සපයන්නේ. ඒ කම්පණයෙන් ලබා ගන්නා ශක්තිය තමයි මාධ්‍යංශු සමාන්තරව කම්පණය වෙමින් අංශුවෙන් අංශුවට බෙදා හරිමින් අංශු කම්පන දිශාවට සමාන්තරව ශක්තිය සම්ප්‍රේෂණය කරමින් යාන්ත්‍රික අන්වායම තරංගයක් එවත් ධ්වනි තරංගයක් ලෙස මේ ශක්තිය අරගෙන යන්නේ. අපි කියන්නේ ශබ්ද ප්‍රචාරණය වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා කම්පනයක් නැතුව මාධ්‍යංශුන්ට ශක්තිය ලැබෙන්නේ ධ්වනිය හට ගන්න විදියක් නෑ. රයිට්. අපි බලමු. ධ්වනිය උපදවන්නේ ධ්වනි ප්‍රභව වලින්. ඔව්. දැන් ධ්වනිය නිපදවන්න ඒ කම්පණය වන කොටසට අපි කියනවා ධ්වනි ප්‍රභවය. දැන් ඉස්සෙල්ලා රබානට ගහලා තමයි කම්පණය ඇති කළේ. ඒතකොට රබාන තමයි ධ්වනිය උපදවන අර මාධ්‍යංශුට ශක්තිය සම්ප්‍රේෂණය කරපු ධ්වනිය උපදවපු ප්‍රභවය සෝස් එක රබාන. අන්න රබාන්ට අපි කියනවා ධ්වනි ප්‍රභවය. ඊළඟ දෙවැනි අවස්ථාවේ ධ්වනි ප්‍රභවය උනේ ස්පීකරේ. ස්පීකරේ තමයි අපි කරන්ට් එකට සම්බන්ධ කරාම ස්පීකරේ කඩදාසියේ කම්පණයලා තමයි වායු අංශුවට ශක්තිය දීලා ධ්වනි තරංගය ඇති කෙරේ. ඒක ධ්වනි තරංගය ඇති කිරීමට කම්පණය වුණේ ධ්වනි ප්‍රභවය. ධ්වනි ප්‍රභවය තමයි ස්පීකරය තමයි ධ්වනි ප්‍රභවය ලෙස ක්‍රියාත්මක කළා ධ්වනි තරංගය ඇති කරේ. ඒ කියන්නේ ධ්වනිය ඇති කිරීමට කම්පණය වන වස්තුව තමයි ධ්වනි ප්‍රභවය. එයා තමයි සෝස් එක. ඒකෙන් තමයි එනර්ජි එක දෙන්නේ ශක්තිය දෙන්නේ අංශුන්ට ධ්වනි තරංග ඇති කරන්න. දැන් කලින්ම උදාහරණේ සීනුව. සීනුව තමයි කම්පණය වෙලා වායු අංශුන්ට ශක්තිය දීලා ධ්වනිය ඇති කරේ. ඒ අනුව සීනුව, රබාන, මේ සීනුව, මේ රබාන, මේ ස්පීකරය මේවත් ධ්වනි ප්‍රභව. ඕවා විතරක් නෙමෙයි. රථ වාහනයක් ස්ටාර්ට් කරාම එකෙන් ශබ්දය නැගෙනවා. එහෙනම් ඒක ධ්වනි ප්‍රභවයක්. ධ්වනිය උපදවිය හැකි ඕනෑම එකක් ධ්වනි ප්‍රභවයක්. එතකොට බලන් ගියාම මේ මමත් ධ්වනි ප්‍රභවයක්. ඇයි මේ වෙලාවේ මමත් ශබ්දේ නිපදවනවනේ? මමත් ධ්වනි ප්‍රභවයක්. පුද්ගලයෙක් කතා කරන ඕනෑම වෙලාවක ඒ පුද්ගලයාත් ධ්වනි ප්‍රභවයක්. එයාත් ධ්වනිය නිපදවනවනේ, ශබ්දේ නිපදවනවනේ. කතා කරනවා කියන්නේ ශබ්දේනේ. එහෙනම් එයාත් ධ්වනි ප්‍රභවයක්. හැම සංගීත භාණ්ඩයක්ම ධ්වනි ප්‍රභවයක්. ඇයි හැම සංගීත භාණ්ඩයකින්ම ශබ්දේ නිපදින්නේ? හැම සංගීත භාණ්ඩයක්ම ධ්වනි ප්‍රභවයක්. හැම සංගීත භාණ්ඩයකින්ම උපදින ශබ්ද. ඒ වගේම තමයි යන්ත්‍ර සූත්‍ර. ඒවත් ධ්වනි ප්‍රභව. මොකද යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙනකොට ශබ්ද එනවා. එහෙනම් යන්ත්‍ර සූත්‍රත් ධ්වනි ප්‍රභව ශබ්දේ නිපදවනවා. ඒවයි මූලික කාර්ය ශබ්දේ නිපදවීම නෙවෙයි වෙන්න පුළුවන්. වෙනත් කාර්යයක් කරගන්න වෙන්න පුළුවන්. ඒවා අපි ක්‍රියාත්මක කරන්නේ. නමුත් එවෙන් ශබ්දයක් නිපදවෙනවා. එතකොට ඒවත් ධ්වනි ප්‍රභව. ඒවත් ධ්වනි ප්‍රභව. ඒ විතරක් නෙමෙයි. රූපවාහිනිය. රූපවාහිනී යන්ත්‍රේ ක්‍රියාත්මක කරාම ඒකිනු ශබ්ද එනවනේ. එහෙනම් ක්‍රියාත්මක වන රූපවාහිනියත් ධ්වනි ප්‍රභවයක්. රේඩියෝ යන්ත්‍රය. ඒක ක්‍රියාත්මක කරාමත් අපිට ශබ්ද එනවනේ. එහෙනම් ක්‍රියාත්මක වන රේඩියෝවත් ධ්වනි ප්‍රභවයක්. නාදවන ජංගම දුරකථනය.
නැත්තම් නාද වන රෑන් සහිත දුරකථනයේ ලෑන්ඩ් ෆෝන් එක නාද වෙන වෙලාවෙත් ධ්වනි ප්‍රභවයක්. එහෙනම් ධ්වනිය නිපදවිය හැකි කුරුල්ලෝ වෙනත් ශබ්ද කරන සත්තු දැන් බල්ලෙක් බුරනකොට එයත් ධ්වනි ප්‍රභවයක්. හරි අකුණු ගහන වෙලාවට ඒකෙන් එන ශබ්දය එදා අකුණ ධ්වනි ප්‍රභවයක්. ධ්වනිය නිපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභවයක්. සවුන්ඩ් සෝස් එකක් ධ්වනි ප්‍රභවයක්. ඒ අනුව ධ්වනි ප්‍රභව වලින් තමයි අපට උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නිින්දට යන තෙක් ඇසෙන සියලුම ශබ්ද ඇති වෙන්නේ ධ්වනි ප්‍රභව වලින්. ඒ ධ්වනි ප්‍රභව කම්පණයෙන් තමයි ඒ ශබ්ද නිපදවෙන්නේ. ධ්වනි ප්‍රභව කම්පණය වෙනකොට ඒ අසල තියෙන මාධ්‍ය වායු වේවා ද්‍රව වේවා ඝන වේවා මාධ්‍යංශයේ ශක්තිය අරගන්නවා ධ්වනි ප්‍රභවයේ කම්පණේ අරගෙන යාන්ත්‍රික අන්වායම තරංග ලෙස කන දක්වා ශබ්දය අරගෙන. ඒතර ධ්වනි තරංග කියන්නේ යාන්ත්‍රික අන්වායම තරංගයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙන. ඒ යාන්ත්‍රික අන්වායම තරංගය ඇති වෙන්නේ ධ්වනි ප්‍රභවයේ කම්පනමයි. පැහැදිලි? හරි. එහෙනම් මෙන්න කියනවා ධ්වනිය උපදවන්නේ ධ්වනි ප්‍රභව වලින්. ධ්වනිය උපදවන වස්තු ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි. යන්ත්‍ර, සංගීත භාණ්ඩ, සතුන්, රථ වාහන නේද? මේ හැම එකක්ම ධ්වනි ප්‍රභව සද්ද ඇති කරන ඕනෑම එකක් ධ්වනි ප්‍රභවයක්. ඊළඟට දැන් බලන්න මේ සත්තු සද්ද ඇති කරන ආකාරය. දැන් මිනිසෙක් ගත්තොත් දැන් මම කතා කරනවා. කතා කරන මම ධ්වනි ප්‍රභවයක්. හැබැයි මම නිහඬව හිටියොත් ධ්වනි ප්‍රභවයක් නෙමෙයි. දැන් මේ වෙලාවේ ඔබ වහන්සේලා මේ ළමයි නිහඬව අහගෙන ඉන්නවා කියමුකෝ මේ පාඩ. එතකොට ඒ වෙලාවේ ඔබ ධ්වනි ප්‍රභව වෙන්නේ නැහැ. නමුත් ඔබ මේ හඬ ඇති කරන වෙලාවේ ධ්වනි ප්‍රභව. දැන් මේ අපි කතා කරන එක ගැනත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද කතා කිරීමේ හැකියාව ගැන කතා කියනකොට මේ විදියට වචන හසුරුවමින් කතා කිරීමේ හැකියාව තියෙන සත්ව රාජධානියේ මිනිහට විතරයි. වෙන කිසිම සත්වයකට මේ විදියට වචන හසුරුවමින් භාෂාවක් උච්චාරණය කිරීමේ හැකියාවක් නැහැ. ගිරවයින්ට මයිනන්ට පොඩි වචන අපිට පුරුදු කරන්න පුළුවන්. එයාගේ කනට ඇහෙන එකක් එයා පුරුදු වෙලා කියනවා. නමුත් එයාට මේ අපි වගේ හිතලා මතලා භාෂාවන් කතා කිරීමේ හැකියාවක් නැහැ. ඒ අනුව මුළු සත්ව රාජධානියෙම මුළු ජීවී රාජධානියෙම මෙහෙම භාෂාවක් හැසිරවීමේ හැකියාව මෙහෙම උච්චාරණය වචන එකිනෙකට වෙනස් වචන උච්චාරණය කිරීමේ හැකියාවක් තියෙන මිනිසට විතරයි. එතකොට මේ අපි කතා කරනකොට අපේ ශබ්දය එන්නේ කොහොමද? අපේ ශබ්දය එන්නේ අපේ මේ උගුරේ තියෙනවා ස්වරාලය. ඔබ වහන්සේලා කියන නැති ශ්වසන පද්ධතියේදී නාසය නාස්කුහරය ඊළඟට ග්‍රසනිකාව ග්‍රසනිකාවට පස්සේ ස්වරාලය. නාසයේ තියෙනවා නාස්කුහරයෙන් පස්සේ ග්‍රසනිකාව ඒක ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි දෙකට පොදු ප්‍රදේශයේ ග්‍රසනිකාව ග්‍රසනිකාවෙන් පස්සේ ස්වරාලය. මම මෙහෙම ඇදලා පෙන්නුවොත් ඕනේ නම් පොඩ්ඩක් දල රූපයක් මෙන්න මේ විදියට. දැන් මේක නාසය නම් මේක නාස් කුහරය නම් මේක මුඛ කුහරය නම් මේ දෙක එකට සම්බන්ධ වෙනවා මේ හරියේදී. ඔන්නෝම මේක නාසය නාස් මාර්ගයෙන් ශ්වසන මාර්ගය මේක ආහාර මාර්ගය මුඛය හරහා මේ ග්‍රසනිකාව. ග්‍රසනිකාව දෙපැත්තට බෙදෙනවා මේ හරියේදී ශ්වාසනාලයට සහ අන්න ශ්‍රෝතයට. අන්න ශ්‍රෝතයෙන් තමයි ආහාරය යන්නේ පිටිපස්සෙන්. ශ්වාසනාලයේ ඉස්සරහා ශ්වසන මාර්ගය. මේ ශ්වාසනාලයේ මුල් කොටස ස්වරාලය. මෙන්න මේක උගුර හරිය තියෙන්නේ. උගුර හරිය තියෙන්නේ. හරි ශ්වාසනාලයේ මුල් කොටස ස්වරාලය මේදී මෙන්න මේ. ඔන්න ඔය ස්වරාලයේ මේ සී හැඩ කාටිලේජිය මුදු එහෙමත් තියෙනවා මේ හරිය. බෙල්ලලා අල්ලලා බැලුවොත් එහෙම නිකන් සී අකුරක් වගේ අර අපිට තදට අහුවෙන ස්වරාලය. මෙන්න මේ ස්වරාලයේ තියෙනවා ස්වර තන්ත්‍ර කියලා જાතියක්. ස්වර තන්ත්‍ර කියලා කෙඳි වගේ જાතියක්. මේ තියෙන එක තමයි. ස්වර තන්ත්‍ර. දැන් මෙතනින් තමයි ශ්වසන වායු යන්නේ මේ තියෙන ස්වර තන්ත්‍ර. ස්වර තන්ත්‍ර. තුනී පටල දෙක. ස්වර තන්ත්‍ර. අපි හුස්ම ගන්නකොට මේ ස්වර තන්ත්‍ර කම්පණය වෙන්නේ නැහැ. මේ හුස්ම ගන්න වෙලාව ආශ්වාසයේ හුස්ම ගන්නකොට ඇතුළට යන එක නෙමෙයි නහදිගේ ඇතුළට යනකොට
සොරතන්ත්‍ර කම්පණයනේ මේක ඇරලා හොඳට පෙනහළු වලට ශ්වසන වාතය යන්න දෙන්න ඕනේ. ඕවා කම්පණය කර කර ඉන්න වෙලාවක් නැහැ එතකොට. නමුත් එළියට දාන වෙලාවේ ඇතුලේ තියෙන ප්‍රශ්වාසයේදී ඇතුලේ තියෙන එළියට දානකොට මේ සොරතන්ත්‍ර දෙක පොඩ්ඩක් කිට්ටු වෙනවා. කිට්ටු වුණාම අර වාතය එනකොට සොරතන්ත්‍ර දෙක කිට්ටු වෙලා එතනින් ප්‍රශ්වාස වාතය එළියට එනකොට ප්‍රශ්වාස වාතයේ වදිනකොට සොරතන්ත්‍රවල සොරතන්ත්‍ර ගැස්සෙනවා. ගැස්සෙනවයි කියන්නේ කම්පනයක්. මේ ප්‍රශ්වාසයේදී වාතය එවනකොට සොරාලේ තියෙන සොරතන්ත්‍ර දෙක පොඩක් කිට්ටු වෙනවා. කිට්ටු වෙනකොට සිදුර පොඩි නිසා එතනින් වාතය එනකොට ගැස්සෙනවා. සොරතන්ත්‍ර ගැස්සෙනවා. අන්න ගැස්සෙනවයි කියන්නේ කම්පනය. කම්පනය වෙනකොට ඒ අසල තියෙන වායු අංශයේ ශක්තිය අරගෙන යාන්ත්‍රික අන්වායම තරංග ඇති කරන ශබ්ද එනවා. ඒ අනුව කතා කරන්න පුළුවන් ආශ්වාසයේදී නෙමෙයි ප්‍රශ්වාසයේදී. හුස්ම ගන්නකොට කතා කරන්න බෑ කාටවත්. හුස්ම පිට කරද්දී කතා කරන්න පුළුවන්. හරි. දැන් ඔතන ඉන්න ගමන් හුස්ම හිර කරගන්නේ නැතුව try කරන්න පුළුවන්. හුස්ම ගන්නකොට අපිට කතා කරන්න පුළුවන්ද? කවදාවත් හුස්ම ගන්නකොට කතා කරන්න බෑ. කවදාවත් බෑ. මොකද ආශ්වාසයේදී සොරතන්ත්‍ර කම්පණය වෙන්නේ නැහැ. try කරලා බලන්න. මේ හුස්ම ගනිද්දී වචන පිට වෙනවද කියලා කතා කරන්න බලන්න. කතා කරන්න බෑ හුස්ම ගනිද්දී. හුස්ම පිට කරද්දී ප්‍රශ්වාසයේ තමයි අපි කතා කරන්නේ. ඒතර කේන්ති ඉතින් එහෙම නෑනේ අපි හුස්ම ගන්නකොට කතා කරන්නේ හුස්ම පිට කරනකොට කතා කරනවා කියලා එකක් නෑනේ. මේ කතා කරනකොට ඔය හුස්ම ගන්න ගමන් කතා කරන්නේ නෑ. ඇත්තටම මෙතන හුස්ම ගන්නවයි පිට කරනවයි දෙකම හැම වෙලාවෙම වෙනවනේ. වචන ශබ්ද එන්නේ හැම වෙලාවෙම ප්‍රශ්වාසයේදී විතරයි. ආශ්වාසයේ ශබ්ද එන්නේ නෑ. කතා කරන්න බෑ. එහෙම කරලා ඇද්දොත් එහෙම ශබ්දයක් එන්නේ නෑ. ප්‍රශ්වාසයේදී එන්නේ. ප්‍රශ්වාසයේදී එන්නේ ශබ්ද. මොකද ප්‍රශ්වාසයේදී සොරතන්ත්‍ර දෙක කිට්ටු වෙනවා. එතකොට ප්‍රශ්වාස වාතයේ එන්න තියෙන සිදුර කුඩයි මේකට වඩා මේක. එතකොට සිහින් සිදුරක් කරා ප්‍රශ්වාස වාතය එනකොට මේ පටල දෙක කම්පණය වෙනවා. වාතය ගැටිලා කම්පණය වෙනවා. අන්න ඒ කම්පණයෙන් තමයි ශබ්ද එන්නේ. ඒක ඒ අසලම තියෙන වායු අංශ ගන්නවා ඒ කම්පණය. වායු අංශ වල යාන්ත්‍රික අන්වායම තරංග ලෙස අහල පාලට අරගෙන යනවා. අහල පාලින් ඒ කන් වල වැදිලා ඒගොල්ලන්ට ශබ්ද එනවා. එතකොට මිනිසෙකුගේ කටහඬ හටගන්නේ සොරතන්ත්‍රවල සිදුවන කම්පනයක් නිසා. මිනිසෙකුගේ කටහඬ හටගන්නේ සොරතන්ත්‍රවල සිදුවන කම්පනයක් නිසා. අනේ නම් ඒකිනුත් පේනවා ධ්වනිය ඇතිවීමට ශබ්ද කම්පනයක් සිදු විය යුතුයි. ශබ්ද ඇතිවීමට කම්පනයක් සිදු විය යුතුයි කියන බව මෙතනින් පේනවා. අපි පවා අපේ කටහඬ ඇති කරන්නේ සොරතන්ත්‍රවල කම්පනයෙන්. ප්‍රශ්වාස වාතය සොරතන්ත්‍රවල වද්දලා සොරතන්ත්‍රවල කම්පනය. තව හයිලා කියලා ගෙම්බෙක් ඉන්නවා. ගෙම්බි වර්ග ගොඩක් තියෙනවා. ඒ අතර හයිලා ගෙම්බා බොහොම තියුණු ශබ්දයක් නිකුත් කරනවා. අර හයිලා ගෙම්බගේ තමයි අර ලොකු මෙහෙම පිම්බෙන්නේ කටට පහලින් තියෙන අර වාතකෝෂයේ පිම්බෙන්නේ. එයා හුස්ම ගනිද්දි වාතකෝෂයේ පුම්බ ගන්නවා. හුස්ම ගනිද්දි වාතකෝෂයේ පුම්බ ගන්නවා. කටට මුඛයට පහලින් තියෙන ලොකු වාතකෝෂයක් තියෙනවා. අර වායු ගෙඩියක් වගේ එකක් තියෙනවා. ඒක පුම්බ ගන්නවා. ඒක පුම්බගෙන ඊළඟට හයිලා ගෙම්බගේ තියෙනවා මේ කටේ පතුලේ උගුරේ පතුලේ මේ වගේ කෙඳි දෙකක්. ප්‍රශ්වාසයේදී අර පුම්බගත්තු අර බෝලේ තියෙන වාතය යවනකොට අර කෙඳි දෙක හරහා යවන්නේ. කෙඳි දෙක හරහා යනකොට කෙඳි දෙක කම්පණය වෙනවා. ඉතාමත්ම තියුණු ලෙස කම්පණය වෙනවා. හයිලා ගෙම්බා ඉතාමත්ම තියුණු ශබ්දයක් නිකුත් කරනවා. තියුණු ශබ්දයක් නිකුත් කරනවා. හයිලා ගෙම්බාගේ ශබ්දේ ඉතාමත්ම තියුණු. ඒ තියුණු වෙන්නේ හේතුව අරක විශාල අර මුඛයට පහලින් තියෙන වාතකෝෂයට ආශ්වාසයේදී විශාල වාත ප්‍රමාණයක් පුරවගෙන ප්‍රශ්වාසයේදී අර සිහින් කෙඳි දෙක හරහා ඒක යවනවා. කෙඳි දෙක වේගයෙන් කම්පණය වෙනවා. අර වාතය වැදිලා. අන්න ශබ්දේ නිකුත් වෙනවා. කම්පනයක් එතනදිත් වැදගත් වෙනවා. ඊළඟට මේ බලන්න. පළඟැටියන් ශබ්දය ඇති කරනු ලබන්නේ සිය පාදවල කෙඳි අනෙක් පාදයෙන් පිරිමැදීමෙන් නැතිවන කම්පන වලින් අනුනාදය ඇති කිරීමෙන්. පළඟැටියන්ගේ ශබ්දයක් එනවා. ඒ පළඟැටියන්ගේ පාදවල පුංචි කෙඳි තියෙනවා. පළඟැටියගේ පාදවල කකුල් වල පොඩි පොඩි කෙඳි තියෙනවා. ඒ කෙඳි අනෙක් පාදයෙන් ගස්සනවා. ඒ පාදෙත් කෙඳි තියෙනවා. ඒක මේ පාදයෙන් ගස්සනවා. පාදවල පාදයෙන් පාදේ කෙඳි ගස්සනකොට වද්දලා කෙඳි කම්පණය වෙනවා. ඒ කෙඳි කම්පණය වෙනකොට තමයි අර සිරිසිරි ශබ්දය එන්නේ. ශබ්දේ එන්නේ. ඒ අනුව එතනත් කම්පණය. පාදයේ තියෙන කෙඳි කම්පණය වීම නිසා තමයි ශබ්දේ එන්නේ. රැහැයියන් පියාපත් එක මතයක ඇතිල්ලීමෙන් අනුනාදයේ මගින් ශබ්දේ නිපදවනවා. රැහැයියන්ගේ ශබ්දයක් තියෙනවා. ඒ රැහැයියු පියාපත්
අනික් පියාපත්වල එකට අතුල් වෙනවා. අතුල්ලද්දි පියාපත් කම්පණය වෙලා ශබ්දේ කම්පනයක් ශබ්දයට මූලික වන බව ඔබ වහන්සේලාට පැහැදිලි වෙනවා. පියාඹන මීමැස්සෙකු ගුමුගුමු හඬ ඇති කරන්නේ උගේ කුඩා තටු වේගයෙන් දෙපසට සැලීමෙන්. අපි දන්නවා මීමැස්සෙක්ගේ යනකොට ගාලා සද්දයක් තියෙනවා. මීමැස්ස යනකොට. මීමැස්ස විතර නෙමෙයි මදුරුවා කන ළඟින් යනකොටත් ඒ සද්ද එනවා. ඒ වේගෙන් පියාපත් සැලෙනවා. ඒගොල්ලෝ පියාඹනකොට වේගෙන් පියාපත් දෙක සලනවා. මේ දැකලා තියෙනවනේ. හරි. වේගෙන් පියාපත් සලන. ඒ වේගෙන් පියාපත් සැලීම පියාපත් වල කම්පනයක්. මේ වේගෙන් පියාපත් සැලීම පියාපත් වල කම්පනයක්. අන්න ඒ කම්පණය වෙනකොට ඒ පියාපත් වල තියෙන වායු අංශුවේ කම්පනයේ ශක්තිය ලබා ගන්නවා. වායු අංශු අන්වායම ලෙස කම්පණය වෙනවා. ඒ කියන්නේ සමාන්තරව කම්පණය වෙවි අන්වායම තරංග ඇති කරනවා. අපිට අපේ කන දක්වා ඒ ශබ්දය එනවා. අනේ නම් මීමැස්සන්ගේ ගුමුගුමු හඬ. මීමැස්ස විතර නෙමෙයි මදුරුවා කන ළඟින් යනකොටත් ඒ ගුමුගුමු හඬින් වේගෙන් පියාපත් සැලීම නිසා හට ගන්නා කම්පනම. එනම් පැහැදිලි ඕනෑම ධ්වනියක් ඇතිවීම සඳහා කම්පනයක් වැදගත් වෙනවා. ඕනෑම ධ්වනියක් ඇතිවීම කම්පනයක් ඇති වෙනවා. ඕනම සංගීත භාණ්ඩයක් ධ්වනිය ඇති කරන්නේ කම්පනයක් මගින්. ඕනේ අපි තව ටිකකින් සංගීත භාණ්ඩ කතා කරමු. ඕනෑම සංගීත භාණ්ඩයක් ධ්වනිය ඇති කරන්නේ ඒ සංගීත භාණ්ඩයේ සිදුවන කම්පනයක් නිසා. කම්පනයක් නැතුව ධ්වනියක් හට ගන්නම බෑ. කම්පනයක් නැතුව ධ්වනියක් හට ගන්නම. සරලම උදාහරණයක් අප්පුඩියක් ගන්න. ශබ්දයක් හට ගන්නවා. අත්පුඩිය වෙන්නේ වදිද්දී අත් දෙක කම්පණය වෙනවා. අත් දෙක අතර තියෙන වායු අංශු කම්පණය වෙනවා. ඒ කම්පනයේ ශක්තිය වායු අංශුන් අරගෙන යනවා එහාට ඈතට අන්වායම තරංග ලෙස. ඒ අනුව මේ ඕනම ශබ්දයක් ඇති වෙන්නේ කම්පනයක් නිසා. මිනිස් කනට සංවේදනය කළ ඇති සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20,000 දක්වා වේ. මෙම සංඛ්‍යාත පරාසය මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව ලෙස හැඳින්වේ. දැන් ඒ හටගන්න ඕනෑම කම්පනයකින් මේ ශබ්දය ඇති වෙන්නේ. ඕනෑම කම්පනයකින් තමයි ශබ්දය ඇති වෙන්නේ. හැබැයි ඇතිවන කම්පනයේ අංශු කම්පණය වෙන සංඛ්‍යාතයක් තියෙනවා. අංශු කම්පන දැන් මීමැස්සගේ තටු වේගයෙන් සැලෙනවා. එතකොට එතන කම්පන සංඛ්‍යාතය වැඩි. අපි කතා කරනකොට ඒ වචන වලට අනුව කම්පන සංඛ්‍යාත වෙනස්. එතකොට ඒ හටගන්න ධ්වනි තරංග වල සංඛ්‍යාත වෙනස්. හැබැයි ඒ ඕනම සංඛ්‍යාතික ධ්වනි තරංගයක් කනට ආවට මිනිස් කනට ඇහෙන්නේ නැහැ. මිනිස් කනට ඇහෙන ධ්වනි තරංගවල නැත්නම් එන අන්වායම තරංග යාන්ත්‍රික අන්වායම තරංගවත් ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසයක් තියෙනවා අපේ කනට සංවේදී වෙන. දැන් අපේ ඇහැටත් එහෙම එකක් තිබ්බනේ. මෙනින් මාංශ. අපේ ඇහැටත් එහෙම එකක් තිබුණා. මොකද්ද? විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දම් වර්ණයට වඩා වැඩි සංඛ්‍යාතයේ තියෙන එකක්වත් අන්තරීක්ෂ කිරණ, ගැමා කිරණ, එක්ස් කිරණ, පාරජම්බුල කිරණ අපේ ඇහැට පෙනුන්නේ නැහැ. මොකද අපේ ඇහැට පේන සංඛ්‍යාත පරාසයට වඩා අතන වැඩි ඒවා සංඛ්‍යාතය. ඊළඟ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ රතු වලට එහායින් තියෙන එක විද්‍යුත් චුම්බක තරංගයක්වත් අපේ ඇහැට පේන්නේ නැහැ නේ. රතු පේනවා. ඊට එහා තියෙන අදෝරක්ත අපේ ඇහැට පේන්නේ නැහැ. ශුද්ධ තරංග අපේ ඇහැට පෙවුන්නේ නැහැ. UHF, VHF කෙටි තරංග, මධ්‍යම තරංග, දිගු තරංග අපේ ඇහැට පෙවුන්නේ නැහැ. මොකද ඒවා අපේ ඇහැට පේන සීමාවට වඩා අඩු සංඛ්‍යාතින්. අපේ ඇහැට පෙවුනේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මැද ටිකක් විතරයි. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. මොකද ඒ අපේ ඇහැට පේන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සංඛ්‍යාත පරාසය. ඒ පරාසය විතරයි අපේ ඇස් වලට පේන්නේ. අපි කියන්නේ ආලෝක තරංග 7යි කියලා කියන්නේ ඒක. විද්‍යුත් චුම්බක වර්ණාවලිය තියෙන ඔය 7 විතරක් නෙමෙයි ඊට වඩා සංඛ්‍යාතයෙන් වැඩි ඒවාක් තියෙනවා අඩු ඒවාක් තියෙනවා. නමුත් ඒවා පෙවුන්නේ නැහැ ඇහැට. පෙවුනේ අර 7 විතරයි. ඒ වගේ කනත් එහෙමයි. කනට විද්‍යුත් චුම්බක තරංග ඇහෙන්නේ නැහැ. කනට ඇහෙන්නේ යාන්ත්‍රික අන්වායම තරංග ඒවත් ධ්වනි තරංග. ඒත් ඕනෑම සංඛ්‍යාතයක ධ්වනි තරංග කනට ඇහෙන්නේ නැහැ. ඕනෑම සංඛ්‍යාතයක ධ්වනි තරංග කනට ඇහෙන්නේ නැහැ. මිනිස් කනට ශ්‍රවණය වන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසයක් තියෙනවා. මිනිස් කනට ශ්‍රවණය කළ හැකි ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසයක් තියෙනවා. මොකක්ද මේ සංඛ්‍යාත පරාසය? හර්ට්ස් 20ත් 20000ත් හොඳට මතක තියාගන්න ඕනේ. සංඛ්‍යාතය මන්නේ හර්ට්ස් වලින්. එක් තත්පරයකට සිදුවන කම්පන වාර ගන්න. මිනිසාගේ කනට ඇහෙන්න නම් අඩුම ගානේ හටගන්න ධ්වනි තරංගයේ තත්පරයට කම්පන 20ක් කරන්න ඕනේ. තත්පරයට කම්පන 20යි කියන්නේ හර්ට්ස් 20යි සංඛ්‍යාතය. ඒ අඩුම ගානේ උපරිමය තත්පරයට කම්පන 20000යි.
උපරිමේ තත්පරේ කම්පන 20000යි. හරිද? තත්පරේ කම්පන 20000. ඊට වඩා වැඩි කම්පණය වුණොත් ඒත් ඇහෙන්නේ නැහැ. අඩුම ගානේ තත්පරයට කම්පන 20ක් වෙන්න ඕනේ හර්ට්ස් 20යි. උපරිම වශයෙන් තත්පරයට කම්පන 20000යි හර්ට්ස් 20000යි. හර්ට්ස් 20ත් 20000ත් අතර සංඛ්‍යාත පරාසයේ මේ පරාසයේ ශබ්ද විතරයි මිනිස් කනකට ඇහෙන්නේ. මිනිස් කනකට ඇහෙන්නේ. ඔය ටික විතරයි. මිනිස් කනකට ඇහෙන්නේ. ඒ නිසා අපි කියනවා මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව මෙන්න මේක. ඒ කියන්නේ මිනිස් කනට හඳුනාගත හැකි අවබෝධ කරගත හැකි නැත්නම් මිනිස් කනට සංවේදනීය වන ධ්වනියේ සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20 තත්පරයට 20ක්වත් අඩුම ගානේ තියෙන්න ඕනේ. හැබැයි තත්පරයට 20000ට වඩා වැඩි නොවෙන්න ඕනේ. හර්ට්ස් 20ත් 20000ත් අතර සංඛ්‍යාත. හැබැයි මිනිසාගේ කනට ශ්‍රවණය කළ හැකි සංඛ්‍යාත පරාසය මේක වුණාට සමහර සත්තුන්ට මීට වඩා අඩු සංඛ්‍යාතයේ ශබ්ද ශ්‍රවණය කරන්නට පුළුවන්. උදාහරණයක් ඇරෙට බල්ලන්ට බලලුන්ට ඒ කියන්නේ පූසන්ට අලියන්ට හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාතයේ ශබ්ද ඇසෙනවා. සමහරක් වෙලාවට දැන් බල්ලෙක් නිදාගෙන ඉන්නකොට අපි වැඩි සද්ද කරන්නේ නැතුව නිකන් බල්ලා ළඟින් ඇවිදගෙන ගියත් ටක් ගාලා බල්ලා ඔලුව උස්සලා බලනවා. ඒකට හේතුව තමයි දැන් අපි ඇවිදින අඩි සද්දේ අපිට ඇහෙන්නේත් නැහැ. මොකද අපි ඇවිදිද්දිත් පොළොව පොඩ්ඩක් කම්පණය වෙනවා. ඒක හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාතයේ ශබ්දයක් සමහරක් වෙලාවට එන්නේ. ඒ නිසා අපිට ඇහෙන්නේ නැහැ ඒක. ඒ හටගන්න ශබ්දය අපිට ඇහෙන්නේ නැහැ අපේ අඩි සද්දේ. හැබැයි හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද බල්ලේ කන්න සංවේදී නිදාගෙන හිටිය බල්ලටත් ඒ ශබ්දය ඇහිලා ටක් ගාලා නැගිටිනවා. ඒ වගේ බලලුන්ට හාවන්ට හවට චූටි ශබ්ද පවා ඇහෙනවා. අපි කොච්චර හිමින් ගියත් හාව ළඟට යනකොට හාව දුනේ පුංචි සද්ද ඇහෙනවා. පොඩි කම්පනය ඇහෙනවා. හර්ට්ස් 20ට වඩා අඩුයි. අලියන්ට මේ හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද ඇහෙනවා. හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද වලට අපි කියන්නේ අධෝධ්වනිය. අධෝධ්වනිය. කියන්නේ හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාතයේ ශබ්ද තරංග. හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාතයේ ශබ්දයට අපි කියන්නේ අධෝධ්වනිය. ඒක බල්ලන්ට පූසන්ට හාවන්ට අලියන්ට වගේ අයට ඇහෙනවා. හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයේ ශබ්දත් ඇහෙන සත්තු ඉන්නවා අපිට ඇහෙන්නේ නැතුණාට. වවුලට හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයේ ශබ්ද ඇහෙනවා. ඩොල්ෆින්ලා එකිනෙකා සංනිවේදනය කරගන්නේ හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයේ ශබ්ද තරංග ඕමාරු කරගෙන. ඒ නිසා ඩොල්ෆින්ලට වවුලන්ට හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයේ ශබ්ද ඇහෙනවා. ඒකට අපි කියනවා අතිධ්වනිය. හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයේ ශබ්දයට කියන්නේ අතිධ්වනිය. අතිධ්වනිය. එතකොට මිනිස් කනට අධෝධ්වනිය ඇහෙන්නෙත් නැහැ. අතිධ්වනිය ඇහෙන්නෙත් නැහැ. මිනිස් කනට ඇහෙන්න ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර. 20ට වඩා අඩු ඒවා අධෝධ්වනිය ඇතැම් සතුන්ට ඇහෙනවා. 20000ට වඩා වැඩි ධ්වනිය අතිධ්වනිය ඒත් සමහර සතුන්ට ඇහෙන. කියන්නේ ඒ එක එක සතුන්ට ලැබිලා තියෙන හැකියාවන් මිනිසට ලැබිලා තියෙන හැකියාව හර්ට්ස් 20 20000 අතර ශ්‍රවණය කරන්න. අර ඇසේ සීමාව වගේ කනෙත් ශ්‍රව්‍යතා පරාසයක් තියෙනවා. ඇසේ දෘෂ්ටි පරාසයක් තියෙනවා. දෘෂ්ටි සංඛ්‍යාත පරාසයක් තියෙනවා. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ධම්මී ඉඳන් රතු වලට යනකන් ටික. ඒ වගේ කනේ ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර. පැහැදිලි? හරි. ඊළඟට මේ ධ්වනි තරංග ප්‍රචාරණය. දැන් ධ්වනි තරංග ප්‍රචාරණය ගැන කතා කරනකොට අපි මේ ධ්වනි තරංග ප්‍රචාරණය කියන්නේ ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. මේකට කියනවා ධ්වනි තරංග ප්‍රචාරණය. ධ්වනි තරංගයක් එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. දැන් ඔය දරුවෝ දන්නවා මේක ගමන් කරන්නේ කොහොමද කියන එක. කම්පනයක් ඇති කරාම ඒ කම්පනයේ ශක්තිය ලබා ගන්න අදාළ මාධ්‍යාංශු ඒ කම්පනයේ ශක්තිය අරගෙන කම්පණය වෙවි මාධ්‍ය අංශු කම්පණය වෙවි. සමාන්තර දිශාවට කම්පණය වෙවි ඒ කම්පන දිශාවටම ශක්තිය සම්ප්‍රේෂණය කරමින් යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස තමයි ධ්වනිය අරගෙන යන්නේ. එතකොට මෙහෙම වෙන්න නම් ඒ කම්පනයවට මාධ්‍යාංශු තියෙන්න ඕනේ.
කිසිදු මාධ්‍යංශයක් නොමැති රික්තයක් තුල කොච්චර කම්පනයක් අපි ඇති කෙරුවත් කම්පනී ශක්තිය ලබා ගන්න අංශු නැති නිසා මේ යාන්ත්‍රික අන්වායම තරංග හටගන්නේ නැහැ. ඒ කියන්නේ ධ්වනියක් හටගන්නේ නැහැ. ධ්වනියක් හටගන්නේ නැහැ. පැහැදිලි? හරි. ඒ නිසා ධ්වනි තරංග ප්‍රචාරණය යනු ධ්වනි එක් තැනක සිට තව තැනකට ගමන් කිරීම ඒ සඳහා මාධ්‍යංශ තිබිය යුතුමයි. මාධ්‍යංශ තමයි කම්පනී ශක්තිය අරගෙන කම්පනී විවි අරගෙන යන්නේ. ශක්තිය යන දිශාවට සමාන්තරව කම්පණය වෙන නිසා අන්වායම තරංගයක් ලෙසයි ධ්වනිය යන්නේ. ධ්වනි තරංග එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම ධ්වනි තරංග ප්‍රචාරණය ලෙස හැඳින්වේ. පැහැදිලි? වාතය තුලින් ධ්වනිය ගමන් කිරීමේදී වාත අංශවල සිදුවන කම්පන නිසා වාතයේ සම්පීඩන සහ විරලන ඇති වේ. වාතය තුලින් විතරක් නෙමෙයි ඕන මාධ්‍ය තුලින් යනකොට අර කම්පනයේ ශක්තිය මම එදා පෙන්නවා මෙහෙම කම්පණය වෙනකොට මෙහෙම යම් කම්පනයක් හටගන්න එපා ධ්වනිය හටගන්න. මෙහෙම කම්පණය වෙනකොට දැන් මේක ස්ලෝ මෝෂන් දාලා බැලුවොත් මෙහෙම බැලුවොත් හරි. එක වෙලාවක මෙහෙට අන්න එහෙම මේ පැත්තට යනකොට වායු අංශ තද වෙලා සම්පීඩනය හටගන්නවා. ඊළඟ මොහොතේ මෙහෙට යනකොට වායු අංශ ඈත් වෙලා විරලණය. ඊළඟ මොහොතේ ආයෙ මෙහෙට යනකොට ආයෙ අලුත් සම්පීඩනයක්. ආයෙ මෙහෙට විරලණය. එතකොට සම්පීඩන විරලන ශ්‍රේණියක් ඉස්සරහට යනවා. අන්න අපි කියනවා වායු අංශ වල හට ගන්නා සම්පීඩන විරලන ශ්‍රේණිය යාන්ත්‍රික අන්වායම තරංගයේ ධ්වනි තරංගය. ජලය කරත් ඕකම තමයි. ජලයේ කම්පනයක් ඇති කරාම එතකොට මේ කම්පනය වල තියෙන ජලාංශුනේ. දැන් කම්පණය වෙන එක අපි ස්ලෝ මෝෂන් දාලා බලමු. එතකොට මේ පැත්තට කම්පණය වෙන වෙලාවේ මේ හරිය තියෙන ජලාංශ තෙරපෙනවා. සම්පීඩනය. ඊළඟ මොහොතේ මෙහෙට යනකොට කම්පණය මේක ඈත් වෙනවා. විරලණය. ඊළඟ මොහොතේ මෙහෙට එනවනේ. නැවත තෙරපෙනවා. සම්පීඩනය. විරලන සම්පීඩන විරලන ශ්‍රේණිය ලෙස ද්‍රවය තුල සම්පීඩන විරලන ශ්‍රේණියක් හට ගන්නවා. යාන්ත්‍රික අන්වායම තරංග අන්න අපි කියනවා ද්‍රවය තුල ධ්වනි හට ගන්නවා. ද්‍රව තුල ධ්වනි හට ගන්නවා. ඝනයක් තුල ලේසි නෑ ඝනයකට තට්ටු කරනවා. තට්ටු කරනකොට ඝනේ මෙහෙම තට්ටු කරනවා. ඒතකොට ඝනයේ අංශු මේ කම්පණය නිසා ඝනයේ මේ ස්ලෝ මෝෂන් දැම්ම ඔන්න මේ පැත්තට යනකොට ඝනයේ අංශු තෙරපෙනවා. සම්පීඩන. මේ වෙනකොට ඝනයේ අංශය ඈත් වෙනවා. විරලන. ආය සම්පීඩන ආය විරලන ආය සම්පීඩන විරලන ශ්‍රේණිය ඝනයේ තුල අංශු ඉස්සරහට සම්පීඩන විරලන ශ්‍රේණියක් ලෙස එක සම්ප්‍රේෂණය කරනවා අංශුවෙන් අංශුවට. අංශු යන්නේ අංශුවෙන් අංශුවට සම්ප්‍රේෂණය කරනවා. එතකොට අන්න අපි කියනවා ඝනයේ තුල යාන්ත්‍රික අන්වායම තරංග හටගත්තා ධ්වනිය හටගත්තා. ඒක තමයි මේ කියන්නේ. මෙයා උදාහරණයට අරන් තියෙන වාතය. වාතය තුලින් ධ්වනිය ගමන් කිරීමේදී වාතාංශ වල සිදුවන කම්පන නිසා වාතයේ සම්පීඩන සහ විරලන ඇති වේ. වාතාංශ වලට ලැබුණු චාලක ශක්තිය හේතුවෙන් ඒවා ඉදිරියේ ඇති වාතාංශ සමග ගැටී සම්පීඩන ප්‍රදේශයේ වේගයෙන් ඉදිරියට ගමන් කරයි. සම්පීඩන ඉස්සරහට යනවා. මොකද අනිත් පැත්ත විරලන එනවනේ ඊළඟ සම්පීඩන පිටිපස්සෙන් එනවා. වාතාංශ වල චලිතය තරංගයේ ගමන් කරන දිශාවටම සිදුවන නිසා අංශු වල කම්පනය සිද්ධ වෙන්නේ ශක්තියවත් තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව. ධ්වනිය අන්වායම තරංගයක් ලෙස හැඳින්වේ. අපි ඒක මූලිකව ඉගෙන ගන්න තරංග වලදී තරංගයේ ගමන් කරන දිශාවට සාපේක්ෂව ඊට ලම්බක අංශු කම්පණය වුණොත් තීරයක් තරංග. තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරවම කම්පණය වුණොත් අන්වායම තරංග. ඒකට මෙතනදී වෙන්නේ ශක්තිය යන දිශාවට සමාන්තරවයි අංශු කම්පණය වෙන්නේ. ඒ නිසා යාන්ත්‍රික අන්වායාම තරංගයක් තමයි හටගන්නේ. සියලුම ධ්වනි තරංග යාන්ත්‍රික අන්වායාම තරංග ගණයට අයිති වෙනවා. සියලුම ධ්වනි තරංග යාන්ත්‍රික අන්වායාම තරංග ගණයට අයිති වෙනවා. පැහැදිලි? හරි. මේ තියෙන එක තමයි. මේ පැහැදිලි කරලා පෙන්නලා තියෙන්නේ ඒක. මේ බලන්න මේක වෙලාවකදී ලං වෙනකොට සම්පීඩනය මෙන්න ඈත් වෙනකොට විරලණය සම්පීඩන විරලන සම්පීඩන විරලන සම්පීඩන විරලන සම්පීඩන විරලන යාන්ත්‍රික අන්වායාම තරංගයක් ලෙසින් ධ්වනිය ප්‍රචාරණය වන ආකාරය sound propagation එක. හරි movement of air molecules කියලා තියෙන්නේ. ඒ කියන්නේ වායු අංශ වල චලනය මේ පෙන්නලා තියෙන්නේ. සම්පීඩන විරලන සම්පීඩන විරලන මේ හරිය විරලන. මේවා සම්පීඩන. සෑම සම්පීඩන පස්සේ විරලනයක් ඊළඟට ආයේ සම්පීඩනයක් යන ආදී වශයෙන්. මේ අනුයාත සම්පීඩන දෙකක් අතර අනුයාත විරලන දෙකක් අතර දුර තරංග ආයාමයේ ධ්වනි තරංග. පැහැදිලි? වාතය තුලින් මෙන්ම ඝන හා ද්‍රව මාධ්‍ය තුලින්ද ධ්වනිය ප්‍රචාරණය වේ. ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය අංශු තියෙන විතරයි ඕනේ. මාධ්‍ය අංශු වල කම්පනයක් ඇති කරාම අංශු ශක්තිය අරගෙන මේ විදිහට සම්පීඩන විරලන ඇති කරමින් ධ්වනිය හට ගන්නවා. ඒ නිසා ධ්වනිය හට ගන්න මාධ්‍යයක අවශ්‍යතාවය පමණයි තියෙන්නේ. ඒ ද්‍රවද වායුද ඝනද කියන එක අදාළ නැහැ. ඒ ඕන මාධ්‍යයක හට ගන්නවා.
ධ්වනිය සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය වන්නේ දැයි සොයා බැලීම සඳහා පහත ක්‍රියාකාරකමේ යෙදෙන්න. අපිට පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. අපි ප්‍රැක්ටිකල් එක කරමු. මේ තියෙන හොඳ ප්‍රැක්ටිකල් එකක්. හොඳම ප්‍රැක්ටිකල් එකක් අපිට තියෙනවා. මේකදී කරන්නේ ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍යයි කියලා පෙන්නනවා. මොකද්ද මේ ප්‍රැක්ටිකල් එකේදී කරන්නේ? මේ වගේ ඝණ්ටා සරාවක් ගන්න ඕනේ. මේ තියෙන ඝණ්ටා සරාව. මේ ඝණ්ටා සරාවේ ඇතුලේ හයි කරන්න විදුලි සීනුවක් ගන්න ඕනේ. විදුලි සීනුවක්. ඒ විදුලි සීනුවට විදුලිය සපයන්න මොකක් හරි බැටරි කෑලි හරි නැත්නම් ප්‍රධාන විදුලි සැපයුම හරි පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යාගාරයේ තියෙන ප්‍රධාන විදුලි සැපයුම හරි. ඊළඟට මේ ඝණ්ටා සරාව ඇතුලේ තියෙන වාතය ඉවත් කරන රික්ත පොම්පයක් අපිට ඕනේ. මේ තියෙන රික්ත පොම්පය. ඒ රික්ත පොම්පේ සවි කරන්න පුළුවන් මේසයක් වගේ එකක් ඕනේ සිදුරක් සහිත. නැත්නම් රික්ත පොම්පේ සවි කරන්න බෑ. එතකොට මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ඝණ්ටා සරාවක්. ඒ ඝණ්ටා සරාවේ වාතය අවශ්‍ය වෙලාවට ඉවත් කරන රික්ත පොම්පයක්. ශබ්දය ඇති කරගන්න විදුලි සීනුවක්. විදුලි සීනුවට විදුලිය සපයන්න වියලි කෝෂ අවශ්‍ය වෙලාවට විදුලිය සැපීම නතර කරන්න ස්විච් එක. මේවා තමයි අවශ්‍ය. අපි මොකද්ද කරන්නේ? ඝණ්ටා සරාව ඇතුලේ විදුලි සීනුව හයි කරනවා. හයි කරලා වයර් දෙක එළියට අරගෙන ස්විච් එක හරහා කෝෂයට සම්බන්ධ කරනවා. අපිට කෝෂයක් තියෙන කියලා බැටරියක්. බැටරියට විදුලි සීනුව ස්විච් එක හරහා සවි කරනවා. ස්විච් එක ඔන් කරාම විදුලි සීනුව ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ස්විච් එක ඔන් කරාම විදුලි සීනුව මේ ස්විච් එක ඕෆ් කරාම විදුලි සීනුව නතර කරන්න පුළුවන්. ශබ්දයෙන් එක නතර කරන්න පුළුවන්. නිසා වයර් දෙක එළියට අරගෙන බැටරියට මේක එක සම්බන්ධ මේ ඒ ටික පෙන්නලා නැහැ. බැටරියටයි ස්විච් එකටයි සම්බන්ධ කරනවා. ස්විච් එකෙන් අපිට පුළුවන් ඕන වෙලාවට මේක ඔන් කරන්න විදුලි සීනුව ඕන වෙලාවට ඕෆ් කරන්න. පැහැදිලි? ඊළඟට ඝණ්ටා සරාව අර සිදුර සහිත මේසේ උඩ තියලා යටින් රික්ත පොම්පේ හයි කරනවා. රික්ත පොම්පෙන් ගන්න මේ ඝණ්ටා සරාව ඇතුළේ තියෙන වාතය ක්‍රියාත්මක කරලා ඉවත් කරන්න. රික්ත පොම්පෙන් ඇදලා ගන්න පුළුවන් වාතය. හැබැයි අපි මුලදී රික්ත පොම්පේ ක්‍රියාත්මක කරලා නැහැ නිකන් හයි කරලා විතරයි තියෙන්නේ. අපි ඉස්සලම් මේ ඇටෝම හරි ගස්සගෙන හරි ස්විච් එක ඔන් කරලා බලනවා ශබ්ද එනවද කියලා. උඩට අහගන්න මේක ටිකක් හොඳ ප්‍රැක්ටිකල් එකක් විභාගෙ නිතර අහන ප්‍රැක්ටිකල් එකක්. අපි ස්විච් එක ඔන් කරලා බලනවා ශබ්ද එනවද කියලා. අනේ පළවෙනි පාර ස්විච් එක ඔන් කරාම මේ විදුලි සීනුවේ ශබ්දය ඉලෙක්ට්‍රික් බෙල් එකේ ශබ්දය හොඳට අපිට ඇහෙනවා. හොඳට අපිට ඇහෙනවා. දැන් ඕකේ ශබ්දය ඇහෙන ගමන් ස්විච් එක දිගටම ඔන් කරලා තියෙන ගමන්ම හිමීට රික්ත පොම්පේ ක්‍රියාත්මක කරලා මේකේ තියෙන වාතය හිමින් හිමින් අයින් කරනවා. රික්ත පොම්පේ ක්‍රියාත්මක කළා මේ ඝණ්ටා සරාව ඇතුලේ වාතය තියෙනවනේ මේ හිස් අවකාශයේ වාතය පිරලා තියෙනවනේ. අපි දන්නේ හිස් කවුවට මේක රික්තයක් නෙවෙයිනේ. ඕනම සාමාන්‍ය පරිසරයේ ඕනම හිස් තැනක වාතය පිරලා තියෙනවා. ඒතර මේක ඇතුලේ වාතය පිරලා තියෙනවා. දැන් අපි කරන්නේ අරේ සද්දය ඇහෙනවා. දැන් ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. ඉලෙක්ට්‍රික් බෙල් එකේ ශබ්දය ඇහෙනවා. විදුලි සීනි ශබ්දය ඇහෙනවා. දැන් රික්ත පොම්පේ ක්‍රියාත්මක කරවලා හිමින් මේකේ තියෙන වාතය ඉවත් කරනවා. පොඩ්ඩ. ඉවත් කරන ගමන් අහනවා ශබ්දය. ඇසෙන ශබ්දය රික්ත පොම්පේ ක්‍රියාත්මක කරමින් ඝණ්ටා සරාව ඇතුලේ තියෙන වාතය ඉවත් කරන්න. ඇසෙන ශබ්දය එන්න අඩු වෙනවා. ඇසෙන ශබ්දය එන්න අඩු වෙනවා. සමහර අය හිතනවා වැරදි නිගමන ගන්නවා. සමහර හිතනවා බැටරි බහැලක් දන්නේ නැහැ බෙල් එකේ කියලා. නෑ බැටරි හොඳට තියෙනවා. සමහර අය හිතනවා මේකෙන් වාතය ඉවත් කරන බෙල් එක කැඩුනත් දන්නේ නැහැ. ඒව මුකුත් වෙලා නැහැ. හරිද? වාතය ඉවත් කරන්න මෙතන ඇසෙන ශබ්දය අඩු වෙනවා. සම්පූර්ණයෙන්ම රික්ත පොම්පේ ක්‍රියාත්මක කරලා මේක ඇතුලේ තියෙන වාතය ඝණ්ටා සරාව ඇතුලේ තියෙන වාතය සම්පූර්ණයෙන් ඉවත් කරාම ඇසෙන ශබ්දේ සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඇහෙන්නෙම නෑ දැන් බෙල් එකේ ශබ්දේ. මේ ස්විච් එක ඔන්. හරිද? ස්විච් එක ඔන්. අන්න මොකද මේ වුනේ? ඕනනම් අනිත් පැත්තට කරලා බලන්න පුළුවන්. දැහුන්නේ නෑනේ. ආය රික්ත පොම්පේ අනිත් පැත්තට ක්‍රියාත්මක කළා වාතය ඇතුළු කරනවා මේකට. මෙන්න එන්න සද්ද ඇහෙන ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙලා මේක රික්ත පොම්පේ සම්පූර්ණයෙන්ම මේ අනිත් පැත්තට දැම්මම සම්පූර්ණ අර වාතය ටික ආයේ මේක ඇතුළට ගියාම හොඳටම ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බෙල් එක කැඩලා තිබිලා නැහැ. නමුත් ඒක ඔබේ ප්‍රැක්ටිකල් එකට අදාළ කොටස අනිත් මේ අනිත් පැත්තට ක්‍රියාත්මක කරන්නේ. ඔබට තියෙන්නේ මුලින් ශබ්දය අහලා ඊළඟට රික්ත පොම්පේ ක්‍රියාත්මක කරමින් මේකේ තියෙන වාතය ඉවත් කරන්න. වාතය ඉවත් වෙන්න රික්ත පොම්පේ ක්‍රියාත්මක කරන්න. විදුලි සීනුවේ ඇසෙන ශබ්දය එන්න අඩු වෙනවා. ඇසෙන ශබ්දය එන්න අඩු වෙලා සම්පූර්ණයෙන් රික්ත පොම්පේ ක්‍රියාත්මක කළා මේකේ වාතය සම්පූර්ණයෙන් ඉවත් කරාම ශබ්දය ඇසෙන්නෙම නැති වෙනවා. මොකද්ද මේ උනේ? මේ උනේ මේකයි. මුලදී මේක ඇතුලේ වාතය තියෙනවා. අපිට වායු අංශ පේන්නේ නැහැ. නමුත් මේක ඇතුලේ වාතය තියෙනවා.
හරි. වාතයේ තියෙනවා. දැන් විදුලි සීනුවට විදුලිය සැපුවම විදුලි සීනුවේ බෙල් එක මේ විදුලි සීනුවේ තියෙන මේ ලෝහ තහට මේ ලෝහ දණ්ඩ මේ බෙල් එකේ වැදිලා මෙතන කම්පනය ඇති වෙනවා. ඒ කම්පණයෙන් ශක්තිය ලබා ගන්නවා විදුලි සීනුව අවට ඝණ්ඨාසරාව ඇතුලේ විදුලි සීනුව අවට තියෙන වායු අංශු ඒ කම්පන ශක්තිය අරගන්නවා. ඒ කම්පන ශක්තිය අරගෙන වායු අංශු කම්පණය වෙවි මේ ඝණ්ඨාසරාව ඇතුලේ විදුලි සීනුව අවට තියෙන වායු අංශු විදුලි සීනුවේ කම්පණයෙන් ශක්තිය අරගෙන අන්වායාම ලෙස කම්පණය වෙනවා. අංශුවෙන් අංශුවට ශක්තිය බෙදා හරිමින් විදුලි සීනුවේ වීදුරු බිත්තිය දක්වා කම්පණය අරගෙන එනවා. අන්න මෙතන විදුලි සීනුවේ ඉඳන් ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තිය දක්වා කම්පණය අරගෙන ඉන්නේ කවුද? ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තිය දක්වා මේ කම්පණය අරගෙන ඉන්නේ ඝණ්ඨාසරාව ඇතුලේ තියෙන වායු අංශු. වායු අංශු විදුලි සීනුවේ හටගන්න කම්පන ශක්තිය උරාගෙන ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තිය දක්වා ඒ කම්පන අංශුවෙන් අංශුවට අරගෙන එනවා. ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තිය එතකොට කම්පණය වෙනවා. ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තියක අපි පොඩි කණකුත් අඳිමු. හරිද? ඔහොම. ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තිය කම්පන වල ඊට පිටතින් තියෙන මේ හරිය තියෙන වායු අංශු. මේ හරිය තියෙනනේ වායු අංශු. ඒ වායු අංශු කම්පණය වෙලා අන්වායම තරංග ලෙස කන දක්වා ශබ්දය අරන් එනවා. ඒ නිසා අපිට මුලදී ශබ්දය එන ඔන්න ඕකයි ශබ්දය එන්න හේතුව. මොකද්ද ආයේ කියන්නම්. ඉලෙක්ට්‍රික් බෙල් එක ක්‍රියාත්මක කරාම විදුලි සීනුව ක්‍රියාත්මක කරාම මේ බෙල් එකේ තියෙන මේ ලෝහ දණ්ඩ ගිහිල්ලා අර බෙල් පියනේ වදිනවා. වදිනකොට බෙල් පියන කම්පණය වෙනවා. ඒ කම්පනයේ ශක්තිය ලබා ගන්නවා ඝණ්ඨාසරාව ඇතුලේ විදුලි සීනුව ආවට තියෙන වායු අංශු. ඒ ශක්තිය අරගෙන ඒගොල්ලෝ කම්පණය වෙනවා. වායු අංශු කම්පණය වෙලා අන්වායම තරංගයක් ලෙස විදුලි සීනුවේ ඉඳලා ඝණ්ඨාසරාවේ වීදුරු බිත්තිය දක්වා ඒ කම්පනය සම්ප්‍රේෂණය කරනවා. යාන්ත්‍රික අන්වායම තරංග ලෙස. ඒක කම්පණය වුණාම බිත්තිය කම්පණය වෙනවා වීදුරු බිත්තිය. කම්පණය වුණාම ඊට පිටින් තියෙන වායු අංශු ඒ කම්පනයේ ශක්තිය අරගෙන අන්වායම තරංගයක් ලෙස කන දක්වා ශබ්දය අරන් එන නිසා තමයි අපිට මුලදී මේකේ ශබ්දය හොඳට ඇහෙන්නේ. පැහැදිලි? දැන් රික්ත පොම්පේ ක්‍රියාත්මක කරවලා මේකේ තියෙන වාතය ඉවත් කරන්න මේකේ තියෙන වාතය ඉවත් කරන්න මොකද වෙන්නේ? මෙන්න බලන්න. වාතය ඉවත් කරනවා අපි. මේකේ තියෙන වාතය ඉවත් කරනවා අපි. මෙන්න වාතය ඉවත් කරනවා. වාතය ඉවත් වෙනවා. වායු අංශු ඉවත් වෙනවා. දැන් මොකද වෙන්නේ? වායු අංශු ඉවත් වෙන ඝණ්ඨාසරාව ඇතුලේ තියෙන අර බෙල් පියනේ කම්පණය ලබා ගන්න බෙල් පියනේ කම්පනයේ ශක්තිය ලබා ගන්න ඝණ්ඨාසරාව ඇතුලේ තියෙන වායු අංශු මදි. නැත්තේ නෑ මදි. ඒ නිසා වායු අංශු කිහිපයයි දැන් අඩු කරනෝනේ අපි මේකෙන් රික්ත පොම්පේ වාතය ඉවත් කරනෝනේ මේක ඇතුලේ. එතකොට බෙල් පියන අවට තියෙන වායු අංශු ප්‍රමාණය මදි අර බෙල් පියනේ කම්පනයේ ශක්තිය ගන්න. බෙල් පියන සුපුරුදු පාර්ති මේ ලෝහ දණ්ඩ ඇවිල්ලා බෙල් පියනේ ඇදලා බෙල් පියන කම්පණය වෙනවා. ඒ කම්පනයේ ශක්තිය ඉස්සලා ගත්තේ අවට තියෙන වායු අංශු දැන් වායු අංශු අඩුයි. ඒ නිසා කම්පණය අරගෙන ශක්තිය අරගෙන වීදුරු බිත්තිය දක්වා යන ප්‍රමාණය අඩුයි. ඒ නිසා වීදුරු බිත්තියට ලැබෙන කම්පන ප්‍රමාණය අඩුයි. වීදුරු බිත්තිය කම්පණය වෙන ප්‍රමාණය අඩුයි කියන්නේ ඊට පිටින් තියෙන වාතයට ලැබෙන කම්පන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ වායු අංශු කම්පණය වෙන ප්‍රමාණය අඩුයි. කන දක්වා කම්පණය හේවත් අන්වායාම තරංගයේ ධ්වනි තරංගයේ එන ප්‍රමාණය අඩුයි. කනට ඇසෙන ශබ්දය අඩු වෙන්න හේතුව ඒකයි. පැහැදිලි? දැන් සම්පූර්ණයෙන් රික්ත පොම්පේ ක්‍රියාත්මක කළා මේකේ තියෙන වාතය සම්පූර්ණයෙන් ඉවත් කරාම එක වායු අංශුවක්වත් නැති වෙන්න සම්පූර්ණයෙන් ඉවත් කරා කියන්නේ තේරෙන විදියට කියනවා නම් දැන් මේ ඝණ්ඨාසරාව ඇතුළ රික්තයක් කෙරෙව්වා අපි. ඝණ්ඨාසරාව ඇතුළ අපි රික්තයක් කෙරෙව්වා දැන් සම්පූර්ණයෙන් රික්තයක් කරවලා තියෙන්නේ. දැන් එක වායු අංශුවක්වත් නැහැ. දැන් මොකද වෙන්නේ? සුපුරුදු පරිදි ලෝහ දණ්ඩ ඇවිල්ලා බෙල් පියනේ වදිනවා. බෙල් පියන කම්පණය වෙනවා. කම්පනයේ ශක්තිය උරා ගන්න ඝණ්ඨාසරාව ඇතුළේ එක වායු අංශුවක්වත් නැහැ. ඒ නිසා දැන් වායු අංශු නැති නිසා ඒ කම්පනයේ ශක්තිය උරාගෙන අන්වායම තරංගය ලෙස වීදුරු බිත්තිය දක්වා අරන් එන්න කෙනෙක් නැහැ. ඒ නිසා වීදුරු බිත්තියට ශක්තිය එන්නේ නැහැ, කම්පණය එන්නේ නැහැ. වීදුරු බිත්තිය ආවේ නැත්නම් එළියේ වායු අංශු තිබ්බට වීදුරු බිත්තිය කම්පණය වෙන්නේ නිසා එළියේ වායු අංශුට ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධ්වනිය තරංගයක් හටගන්නේ අන්න ශබ්දය ඇසෙන්නේ නැහැ. එහෙනම් තේරුම තමයි
ගන්ටා සරාව ඇතුලේ වායු අංශු තියනකල් මේ කම්පනයේ ශක්තිය මේ එළියට අරගෙන ආවා. ඒ නිසා අපිට ශබ්දය ඇහුණා. හැබැයි ගන්ටා සරාව ඇතුලේ වායු අංශු නැති වුණාට පස්සේ කම්පනයේ තිබ්බට අරන් එන්න අංශු නැති නිසා මාධ්‍ය අංශු වායු අංශු නැති නිසා ශබ්දෙ නැහැ. ඒ කියන්නේ අංශුමය මාධ්‍යයක් නැත්තම් කොපමණ කම්පන ඇති කළත් ධ්වනියක් හටගන්නේ. අංශුමය මාධ්‍යයක් නැත්තම් කොපමණ කම්පන ඇති කළත් ධ්වනියක් හටගන්නේ නැහැ. අන්න මේ ප්‍රැක්ටිකල් එකෙන් තහවුරු වෙනවා. ධ්වනිය ඇතිවීම සඳහා දැන් මේකෙන් පේන්නේ ධ්වනිය ඇතිවීම සඳහා වාතය අවශ්‍යයි කියලා. වාතය හෝ වෙනත් අංශුමය මාධ්‍යයක් තිබිය යුතුයි. අංශුමය මාධ්‍යයක් නැත්තම් ධ්වනිය හටගන්නේ නැති බව මේ ප්‍රැක්ටිකල් එකෙන් අපිට පේනවා. මුලදී ඇහුණ ශබ්දය වායු අංශු තිබිච්ච නිසා මෙතනට අරගෙන ආපු නිසා ශබ්දය එතනින් එහාට කොහොමත් වාතයේ අරගෙන යනවා. මෙතනින් එහාට වායු අංශු අරගෙන යන්න තමයි මෙතනින් එහාට ශබ්දය අරගෙන යන්න තමයි වායු අංශු ඕනේ කරන්නේ අපිට. මොකද මෙතනින් එහාට කොහොමත් වාතයේ තියෙන එක අරන් යනවා. එයාට අරන් යන්නේ එන්න මෙතනට ගේන්න එපේ. එහෙනම් මෙතනට ගේන එක තමයි අපිට තියෙන සීමාකාරී සාධකය. එතකොට මුලදී මේක ඇතුලේ වාතය තිබිච්ච නිසා බෙල් පීන ඉඳලා පීරු පිටිය දක්වා ගෙනාවා. ඊපස්සේ එතනින් මෙහාට ගිහිල්ලා ශබ්දය ගියා. දැන් වාතය ඉවත් කරාම මේක ඇතුලේ වාතය නැහැ. වාතය නැති නිසා දැන් මෙතනට අරන් යන්න වායු අංශු නැහැ. වායු අංශු නැති නිසා හරිද? මෙතනින් මෙහාට කම්පණය මෙතන අංශු තිබ්බත් ඒකට අරන් යන්න මෙතනට එන්න එපේ. එන්නේ නැති නිසායි ශබ්දේ එන්නේ නැත්තේ. ඒක නා ඒ අනුව අපිට පේනවා අංශුමය මාධ්‍යයක් නැත්තම් කම්පනයවට. මොකද මෙතනයි කම්පනය හටගන්නේ. කම්පනයවට අංශුමය මාධ්‍යයක් නැත්තම් ධ්වනිය හටගන්නේ නැහැ. රික්තයක් තුල ධ්වනිය හටගන්නේ. ධ්වනිය හටගන්නේ අංශුමය මාධ්‍යයක් තියෙනවා නම් විතරයි. අඩුම ගානේ වාතයවත් තියෙන්න ඕනේ. වාතය වැනි අංශුමය මාධ්‍යයක්. ද්‍රව ඝන තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මෙතන ගත්තේ වාතය. එහෙනම් මේ තියෙන පහත රූපයේ දැක්වෙන පරිදි ඝණ්ටා සරාව තුල විදුලි සීනුව සවි කරන්න, එය නාද කිරීම සඳහා විදුලි සැපයීමකට සම්බන්ධ කරන්න. ඝණ්ටා සරාව තුල ඇති වාතය ඉවත් කළ හැකි පරිදි ඒ රික්ත පොම්පයට සවි කරන්න. පළමුව ඝණ්ටා සරාව තුල ඇති විදුලි සීනුව නාද කරන්න. ඉස්සලම නාද කරලා බලනවා. ඒතකොට ශබ්ද එනවා. විදුලි සීනුව හඬට සවන් දෙන්න. ඒ විට හොඳ ශබ්ද එනවා. ඉන්පසුව රික්ත පොම්පේ ආධාරයෙන් ඝණ්ටා සරාව තුල ඇති වාතය ක්‍රමයෙන් ඉවත් කරමින් විදුලි සීනුව ක්‍රියාත්මක කරන්න. විදුලි සීනුවේ හඬ ඇසේදයි බලන්න. විදුලි සීනුවේ හඬ ඇසේදයි බලන්න. ඝණ්ටා සරාව තුල ඇති වාතය සම්පූර්ණයෙන්ම ඉවත් වූ පසු විදුලි සීනුව නැවත නාද කරන්න. සිදුවන දේ නිරීක්ෂණය කරන්න. සම්පූර්ණයෙන් ඉවත් කරාට පස්සේ විදුලි සීනුව නාද කරාට ශබ්ද එන්නේ නැහැ. රයිට්? මේකෙන් නිගමනය කරන්න පුළුවන් ධ්වනිය ඇතිවීම සඳහා කම්පනයවට අංශුමය මාධ්‍යයක් තිබිය යුතුයි කියන එක. රික්තයක් තුල ධ්වනිය හටගන්නේ නැති බව මේකේ ප්‍රැක්ටිකල් එකෙන් තහවුරු වෙනවා. පළමුව ඝණ්ටා සරාව තුල සීනුව නාද කළ විට ශබ්දය හොඳින් ඇසේ. ඝණ්ටා සරාව තුල ඇති වාතයේ ක්‍රමයෙන් ඉවතට යෑමේදී සීනුවේ හඬ ක්‍රමයෙන් අඩුවන අතර තවදුරටත් වාතය ඉවත් වූ පසු විදුලි සීනුව ක්‍රියාත්මක වුවද වැඩේ කරනවා. විදුලි සීනුව කැඩලා නැහැ. ඒක වැඩ. හඬ ශ්‍රවණය කළ නොහැකි වේ. මින් පැහැදිලි වන්නේ ධ්වනිය සම්ප්‍රේෂණය වීමට මාධ්‍යයක් අවශ්‍ය වන බවයි. රික්තයක් තුළ ධ්වනිය හට ගන්න නැති බව තමයි මේ ප්‍රැක්ටිකල් එකෙන් අපිට පේන්නේ. පැහැදිලි? රයිට්. ඊළඟට තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මේකෙන් පෙන්වන්නේ අතන වාතය තුලනේ. වායු මාධ්‍ය තුල ධ්වනිය හට ගන්නවා, රික්තය තුල හට ගන්නෑ. මේකෙන් පෙන්වන්නේ වායු තුල විතරක් නෙමෙයි ජලය තුලත් ධ්වනිය ඇති කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ද්‍රව මාධ්‍ය තුලත් මොකද ද්‍රවයක් කියන්නේ මාධ්‍යාංශුනේ. අංශු තියෙනවානේ. ද්‍රව තුලත් ධ්වනිය ඇති කරන්න පුළුවන් කියලා පෙන්වන්නේ. ඔය ඇත්තටම කියනවා නම් මේනින් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ වායු මාධ්‍යට වඩා හොඳට ද්‍රව මාධ්‍ය තුල ධ්වනිය හට ගන්නවා. මොකද වායුවකට වඩා ද්‍රවේකාංශු ළඟින් තියෙන්නේ. නිසා කම්පනයේ පහසුවෙන් ඊළඟ අංශුවට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වායුවට වඩා ද්‍රවයක. මොකද වායුකාංශය ඈතින් තියෙන ටිකක්. ඒතර මේ අංශුවට කම්පනය දුන්නාම එයා කම්පනලා ඊළඟ අංශුවට යවන්න දුර වැඩි නිසා යන ප්‍රමාණය අඩුයි. ඒ නිසා වායුක ධ්වනිය හටගන්නේ සාපේක්ෂව අඩු වේගයකින්. වායුකට වඩා අංශු ළඟින් තියෙන ද්‍රවයක. වායුකට වඩා අංශු ළඟින් තියෙන ද්‍රවයක. උඟක්ම ළඟින් තියෙන ඝනයක වායුකට වඩා ළඟින් තියෙන ද්‍රවයක. එතකොට වායු ද්‍රවේකාංශුවකට ශක්තිය ලැබුණාම ඒකේ ඊළඟ ද්‍රවාංශුවට දෙන්න තියෙන හැකියාව වැඩි. වායු අංශුවට වඩා. ඒක ටට්ටක් ගාලා සම්ප්‍රේෂණය වෙනවා. ඒ නිසා වායුවකට වඩා හොඳට ද්‍රවයක් තුල ධ්වනිය හට ගන්නවා. වායුවකට වඩා හොඳට ද්‍රවයක් තුල ධ්වනිය හට ගන්නවා. රයිට්? අපි පෙන්වන්න හදන්නේ ද්‍රවයක් තුල ධ්වනිය හට ගන්නවායි කියලා. ජලය තුලින් ඒවත් ද්‍රව මාධ්‍ය තුලින් ධ්වනිය ගමන් කරන්නේ කෙසේදයි සොයා බලන්න මෙම ක්‍රියාකාරකමේ යෙදෙන්න. මේක ඇත්තටම කුඩා ශ්‍රේණි වල තියෙන ප්‍රැක්ටිකල් එකක්. නැවත දාලා තියෙන්නේ මේකට අවශ්‍යයි වයි නලයක්. මෙම වයි අකුරක් වගේ නල තියෙනවා විද්‍යාගාරේ.
ඔන්න Y අකුරක් වගේ වීදුරු නල. මෙන්න මේ Y නලයක් ඕනේ අපිට. වීදුරු වලින් හදපු Y නලයක්. මේ තියෙන්නේ ඒක. ඒ Y නලයට හයි කරන්න රබර් නල තුනකුත් ඕනේ. ඊට පස්සේ පුනීල තුනකුත් අපිට ඕන කරනවා. පුනීල තුනක්. ඒ පුනීල වල අර පළල් කට පැත්තට ගෙට ගන්න රබර් පටල ටිකක් ඕනේ. ඒක බැලුමක් කපලා හදා ගන්නත් පුළුවන්. බැලුම් තුනක් කපලා රබර් පටල තුනක්. හරි. ඊළඟ වතුර බේසමක් ඕනේ. අපි කරන්නේ මේ Y නලයට රබර් නල තුන මෙහෙම සම්බන්ධ කරලා රබර් නල වලට පුනීල හයි කරනවා. පුනීල වල නිදහස් කෙලවරවල් වලට රබර් අර බැලුම් පටල හොඳට ඇදලා හයි කරන්න ඕනේ. බැලුම් පටලේ හොඳට ඇදලා මේකට හයි කරලා නූලකින් වගේකින් ගෙට ගහනවා පටල තුන. ඊළඟට මේ රබර් නල ටිකක් දිගට තියෙන්න ඕනේ. මේ රබර් නල ටිකක් දිගට තියෙන්න ඕනේ. හරි. ඒතකොට දැන් රබර් නල වල එක් කෙලවරක් Y නලයට සම්බන්ධ වෙලා අනික් කෙලවර පුනීලයට සම්බන්ධ වෙලා. පුනීලේ එක කෙලවරක් රබර් නලයට අනික් කෙලවර බැලුම් පටලයට ඇදපු බැලුම් පටලයට ඇදලා සවි කරලා තියෙන්නේ. පුනීල තුනේ. දැන් මේ එක පුනීලයක් ජලයේ පිරි බේසම ඇතුළට දානවා. එතන බැලුම් පටලයේ වතුර ඇතුලේ පිටන පරිදි මේක පුනීලයක් ජලයේ පිරි බේසම ඇතුළට දාලා අනෙක් පුනීල දෙක කන් දෙකට ලං කර ගන්නවා. අර වේදනාලාව වගේ මේ දෙක කන් දෙකට ලං කරනවා. මම ඒකම කරන්න නම් ටිකක් මේ රබර් නල දික් වෙන්න ඕනේ. නැත්තම් එක පුනීලයක් බේසම ඇතුළට දාලා අනිත් දෙක කන් දෙකට ලං කරන්න ටිකක් රබර් නල ටිකක් දිගට තියෙන්න එපා. නැත්තම් අපිට මූණ ඔබන්න වෙනවනේ මේ බේසම ඇතුළට. නේද? අපි එක පුනීලයක් වතුර බේසම ඇතුළට දාලා අනෙක් පුනීල දෙක කන් දෙකේ ළඟින් තියාගන්නවා. තියාගෙන තව ළමෙක්ට කියනවා මේ බේසම ඇතුලේ කම්පනයක් ඇති කරන්න. එක්කෝ පොඩි බේසම ඇතුළට අත දාලා තට්ටු කරන්න පුළුවන්. හැබැයි බේසම ඇතුලේ රබර් පටලේ අසල. රබර් පටලෙන් නෙමෙයි තට්ටු කරන්න. රබර් පටලේ අසල බේසම ඇතුලේ ජලයේ කම්පනයක්. එක්කෝ මෙහෙම අතින් හොලවන්න පුළුවන්. එහෙම නැත්නම් බේසමේ පතුලට මෙහෙම තට්ටු කරන්න පුළුවන්. එහෙම තට්ටු කළා කම්පනය. මොකද කම්පනයක් ඇති කරන්නේ පැදුණි හට ගන්න. අන්න එතකොට ළමෙක් මේ බේසම ඇතුළට අත දාලා මේ බැලුම් පටලේ අසල බේසමේ ජලය අසල තට්ටුවක් දාලා කම්පනයක් ඇති කරාම ඒ කම්පනයේ ශබ්දේ ඉස්සෙල්ලා නිකන් මෙහෙම ඉඳලා අහනවා. මේ කන් දෙකට මේ දෙක පැත්තකින් තියලා මෙහෙම අහනවා. එතකොට බේසමට තට්ටු කරන ශබ්දේ යන්තම් අපිට ඇහෙනවා. මොකද වතුර ඇතුලෙන් ළමයා බේසමට තට්ටු කරන්නේ. එතකොට යන්තම් ඇහෙනවා. නිකන් මේ දෙක පොඩ පැත්තකින් තියලා අහනවා. එයාට කියනවා තට්ටු කරන්න. ඔන්න එයා තට්ටු කරනවා අපිට ඇහෙනවා. පොඩ්ඩක් ඇහෙනවා යන්තම්. දැන් ඒ ළමයාට කියනවා ඔය විදිහටම ආයෙ තට්ටු කරනවා. ඊට වඩා තද කරන්න එපා. ඔය ගානටම තට්ටු කරන්න කියලා මේ දෙක ආයෙ කනේ තියාගන්න. තියාගෙන අරක තට්ටු කරන්න කිව්වම අර විදිහටමයි තට්ටු කරන්නේ. අර ප්‍රබලතාවයෙන්මයි කම්පණය කරන්නේ. ඉස්සලට වඩා හොඳට ශබ්දය ඇහෙනවා කියන්නකෝ. ඉස්සලට වඩා හොඳට ඒ ශබ්දය ඇහෙනවා දැන් අපිට. මොකද මේ උනේ? මුලින් ළමයා අරක තට්ටු කරන වෙලාව අපි මේ දෙක පැත්තකින් තියලා සාමාන්‍ය වාතය හරහා ශබ්දය ආවේ. එතකොට උනේ ජලයේ ඇතිවන කම්පණය ජලාංශු වලින් අරන් ඇවිල්ලා බේසම හරහා වාතයට දුවම වායු අංශු දිගේ කම්පණය වෙවි තමයි ඇවිල්ලා කනට ආවේ. මං කිව්වා ජලයට වඩා වායු අංශු ඈතින් තියෙන ද්‍රවයකට වඩා වායු අංශු ඈතින් තියෙන නිසා වායු අංශු දිගේ ශබ්ද එන්නේ ටිකක් හිමින්. ඒ නිසා අපිට ඇහෙන ප්‍රමාණය අඩුයි මුල් අවස්ථාවේ. දෙවැනි අවස්ථාවේ අපි මොකද කරේ? මේ දෙක කනේ තියාගත්තේ. එතකොට ජලයේ ඇතිවන කම්පනය හොඳට මේ නල දිගේ සම්ප්‍රේෂණය වෙලා අපේ කන දක්වා එනවා. එතකොට අපිට අර ශබ්දෙම ඊට වඩා ප්‍රබලතාවයකින් යුක්තව ඇහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේකේ තේරුම තමයි වාතය හරහා ශබ්දය අහනවට වඩා කෙලින්ම ජලය හරහා ඇහුවම එකම ශබ්දයේ ඇසෙන ප්‍රබලතාවය වැඩි. කියන්නේ වාතය තුලින් වායුවක් තුලින් ශබ්දය ප්‍රචාරණය වන ප්‍රමාණයට වඩා හොඳට ද්‍රවයක් තුලින් ශබ්දය ප්‍රචාරණය වෙනවා. මොකද ද්‍රවාංශු ළඟින් තියෙන නිසා කම්පන බොහොම පහසුවෙන් සම්ප්‍රේෂණය වෙනවා අංශුවෙන් අංශුවට වායුවකට වඩා. නිසා වායුවට වඩා වේගයෙන් ද්‍රවයක ශබ්දය ගමන් කරනවා. නිසා හොඳට ඇහෙනවා. එතකොට තව දෙයක් මේකෙන් ප්‍රැක්ටිකල් එකෙන් තාවුරුයි ද්‍රවයක් තුල පවා ශබ්දය ඇති කරන්න පුළුවන් මාධ්‍ය අංශු කම්පණය වෙන නිසා. වායුවකටත් වඩා හොඳට ද්‍රවයක වායු අංශු කම්පණය වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය ප්ලාස්ටික් පුනීල 3ක්, රබර් නල, බැලුන් පටල, බේසමක්, ජලය, වයි නලයක්. ක්‍රමය මෙම රූපයේ දැක්වෙන ආකාරයට උපකරණ සකස් කරගෙන එක් පුනීලයක් ජල බඳුන තුලද අනෙක් පුනීලයේ කන් දෙකට තබා ගන්න. පසුව ජලය තුල තැබූ පුනීලය ආසන්නයේ ශබ්දයක් ඇති කරන්න. ඔබගේ නිරීක්ෂණ සඳහන් කරන්න. පළවෙනි පාරේ යා කියන්නේ මේ දෙක කනේ තියන් අහන්න කියලා. අපි මුලින් නිකන් ඇහුවේ පස්සේ කන් දෙකේ කොහොමත් එකයි. මෙයා කියන්නේ මුලින්ම කන් දෙකේ තියලා අහන්න. ඒතරම් ශබ්දය හොඳට ඇහෙනවා. එම ශබ්දයම වාතය තුලදී ඇතිවන හඬේ වෙනස හඳුනා ගන්න. දැන් එයා කියන්නේ දෙවෙනි පාර මේක අයින් කරලා ශබ්දය අහන්න. එතකොට ඇසෙන ශබ්දයේ තීව්‍රතාවය අඩුයි. මොකද වාතය හරහා දෙවෙනි පාර එන්නේ. එතකොට එහෙම වුණොත්.
පළවෙනි පාර කන් දෙක හරහා කෙලින්ම ජලය හරහා එකක් එනවා. ඒක හොඳට ඇහෙනවා ශබ්දය සැරට ඇහෙනවා. පැත්තකට කරලා වාතය හරහා යවුවම ටිකක් ඒ ශබ්දෙම සැර අඩුවට ඇහෙන්නේ. ඒ කියන්නේ වාතය හරහා ධ්වනිය ගමන් කරන ප්‍රමාණය අඩුයි, ජලය හරහා ධ්වනිය ගමන් කරන වේගය වැඩි. බඳුනේ ජලය තුල ඇති කළ ශබ්දයේ පුනීල වලින් හොඳින් ශ්‍රවණය කළ හැකි වේ. ජලයේ වැනි ද්‍රව තුලින්ද ශබ්දය ගමන් කරන බව එයින් පැහැදිලි වේ. ජලය වගේ ද්‍රව තුලින් ශබ්දය ගමන් කරන බව මේ ප්‍රැක්ටිකල් එකේ පේනවා. වායු තුලින් පමණක් නෙමෙයි, වායු වලටත් වඩා හොඳින් ද්‍රව තුලින් ධ්වනිය සම්ප්‍රේෂණය වෙන බව මේ ප්‍රැක්ටිකල් එකෙන් අපිට පේනවා. හොඳයි ළමයි. අපි මේකෙන් පෙන්වුවේ එතකොට ජලය තුල ජලය වැනි ද්‍රව තුල ධ්වනි තරංග හට ගන්න පුළුවන් බව එය වාතයට වඩා නැත්නම් වායු මාධ්‍යයට වඩා හොඳින් ද්‍රව මාධ්‍ය තුල ධ්වනිය හට ගන්න බවත් අපිට මේ ප්‍රැක්ටිකල් එකෙන් පෙන්වන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රැක්ටිකල් එක බලන්න. ඝන ද්‍රව්‍යයක් තුලින් ශබ්දය ගමන් කරන්නේ දැයි සොයා බැලීමට පහත ක්‍රියාකාරකමේ යෙදෙමු. දැන් අපි ඝණ්ඨාසරාවේ ප්‍රැක්ටිකල් එකේදී වායුවක් තුලින් නැත්නම් වාතය හරහා ධ්වනිය ගමන් කරන බවත් රික්තයක් තුල ගමන් නොකරන බවත් පෙන්වනවා. අර ජල බේසමේ ප්‍රැක්ටිකල් එකේදී ජලය තුල ජලය වැනි ද්‍රව මාධ්‍ය තුල ධ්වනිය හට ගන්නා බවත් එය වායු මාධ්‍යයට වඩා හොඳින් හට ගන්නා බවත් පෙන්වනවා. දැන් ඝන මාධ්‍ය ඇත්තටම ඝන තුල තමයි ධ්වනිය හොඳටම හටගන්නේ. ඇයි? ඝනයක තමයි දරුවනේ අංශු ළඟින්ම තියෙන්නේ. වායුක අංශු ඈතින්, ද්‍රවයක අංශු ඊට සාපේක්ෂව ළඟින්, ඝනයක අංශු ඉතාම ළඟින් තියෙනවා. ඒ නිසා ඝන මාධ්‍යයක් ඇතුලේ කම්පනයක් ඇති කරාම ඒ කම්පනයේ ශක්තිය ලබා ගන්න මාධ්‍ය අංශු පහසුවෙන් කම්පනලා ඊළඟ අංශුවට ඒ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මොකද අංශු ළඟින් ඉන්නේ. අංශු ළඟින් ඉන්න නිසා මේ අංශුවෙන් මේ අංශුවට මේ අංශුවෙන් මේ අංශුවට මේ අංශුවෙන් මේ අංශුවට පහසුවෙන් ධ්වනි තරංගය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් යාන්ත්‍රික අන්වායම තරංගයක් ලෙස. ඒ නිසා ඇත්තම කතාව තමයි වායු වලටත් වඩා ද්‍රව වලටත් වඩා ඝන තුල තමයි හොඳින්ම ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ. මෙන්න ඒකට සරල ක්‍රියාකාරකමක් ඔබ කුඩා පන්තිවල මේක කරලා බලලත් ඇති. අපිට අවශ්‍යයි මේක ටික් ටික් ශබ්ද ඇසෙන ඔරලෝසුවක්. ඒ කියන්නේ සමහර ලෝදෙන් ටික් 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 ගාලා තත්පරෙන් තත්පරේ ශබ්ද එන එකක්. ඒ නැත්නම් විරාම ගටිකාව ගන්න පුළුවන්. විද්‍යාගාරයේ තියෙන විරාම ගටිකාවේ ටික් ටික් ශබ්ද එනවා. දිග මේසයක් ඕනේ. ඔච්චරයි ඕනේ. අපි කරන්නේ මොකක්ද? මේසේ එක් කෙලවරක් මත ඔරලෝසුව තබන්න. මේසේ මේ එක කෙලවරක් ඔරලෝසුව තියලා මේසේ අනෙක් කෙලවරේ සිට ඔරලෝසුවේ ටික් ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න. ඒක සාමාන්‍ය විදිහට මේසේ උඩ අර ටික් ටික් ශබ්දේන ඔරලෝසුව තියලා මේ මේසේ අනෙක් කෙලවරට අපි ශබ්ද අහනවා. එතකොට අපිට අර ඔරලෝසුවේ ටික් ටික් ශබ්ද එන්නේ වාතය හරහා. වාතය හරහා එන්නේ. එතකොට යම් ප්‍රමාණයකට ශබ්දය ඇහෙනවා. ටික් 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 ගාන විදිහට ශබ්දයක් එනවා අපිට වාතය. හැබැයි ඒකේ ශබ්ද එන්නේ වාතයට. මොකද ඔරලෝසුවේ ටික් ටික් ශබ්ද එන්නේ ඔරලෝසුවේ කම්පණය නිසා. ඒ කම්පණයේ අසල තියෙන වායු අංශුවේ ඒ කම්පන ශක්තිය අරගෙන අංශුවෙන් අංශුව වාතය හරහා තමයි එන්නේ. එතන අපිට මේ කෙලවරේ මේසේ මේ කෙලවරේ ඉන්න අපිට යම් පමණකට ඒ ශබ්දය ඇහෙනවා. රයිට්. ඊළඟට මොකද කරන්නේ? මේසෙට කන තියලා ওই ශබ්දය අහනවා. දැන් මේසෙට කන ගාවන්න ඕනි මේසෙට. නිකන් මෙහෙම කන කිට්ටු කරලා වැඩක් නැහැ. මේසෙට කන ගාවන්න ඕනි. මෙහෙම කන ගාවන්න ඕනි මේසෙට. හරි මේ මේසෙට මෙහෙම කන ගාවන්න ඕනි. එතකොට අර ශබ්දෙම අර වාතයේ දිහුණට වඩා හොඳට ඇහෙනවා. සැරට ඇහෙනවා. ටික් 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 ගාලා හොඳට ඇහෙනවා. ඇයි ඒ? දැන් කන තිබ්බම මේසෙට අර ඔරලෝසුවේ කම්පනයේ ශක්තිය ලබා ගන්න ඒ වෙලාවේ අපිට එන්නේ අර මේසේ අංශු. මේසේ කියන්නේ ඝන ද්‍රව්‍යයක්. ඝන අංශු ළඟින් තියෙන නිසා පහසුවෙන් මේක සම්ප්‍රේෂණය කරගෙන සම්ප්‍රේෂණය එනවා. නිසා වාතය හරහා එනවට වඩා ඉතා හොඳින් ඝනයේ දිගේ ශබ්දේ සම්ප්‍රේෂණය වෙනවා. ඒ නිසා වාතයේදී අපිට මේ ශබ්දය ඇහෙනවට වඩා හොඳට මේ මේසේ හරහා ඝන ද්‍රව්‍ය ඔස්සේ ශබ්දේ සැරට ඇහෙනවා. අන්න ඒකෙන් පේන නිගමන දෙකක් අපිට එකෙන් ගන්න පුළුවන්. මේ නිරීක්ෂණය මොකද්ද? ඝන ද්‍රව්‍ය ඔස්සේත් හොඳින් ධ්වනිය සම්ප්‍රේෂණය වෙන බවත් එය වායු ද්‍රව දෙකටම වඩා හොඳින් ඝන ද්‍රව්‍ය තුලින් ධ්වනිය ගමන් කරන බවත් අපිට නිගමනය කරන්න පුළුවන්. අර නිකං වාතයේ හරහා මේ ශබ්දය ඇහුවට වඩා හොඳට මේසෙට කන තිබ්බට පස්සේ ඇහෙනවා. ඉතින් මේකට ටික් ටික් ශබ්දේන ඔරලෝසුවක්ම ඕනේ නැහැ. දැන් පාසලේ ඉන්නකොට, පිරිවෙනේ ඉන්නකොට අපිට පුළුවන් අපි ඉගෙන ගන්න අපි ඩෙස් එකක් තියෙනවානේ, මේසයක් තියෙනවානේ අපි වාඩි වෙලා
මේ පුටේ වාඩිලා ඉන්නකොට අපි ලියන්න කරන්නේ. ඒ මේසෙට කන ඉස්සලම පෑන අරගෙන නිකන් මෙහෙම තට්ටු කරන්න මේසෙට. ගුරුවරයෙක් නැති වෙලාවක උගන්වන්න නැති වෙලාවක පොඩ්ඩක් හිමින් තට්ටු කරන්න. තට්ටු කරාම ඒ ශබ්දේ වාතය හරහා එන්නේ. එතකොට කොහොමද ශබ්දය කියලා බලන්න. ඊළඟට ඒ තට්ටු කරපු ප්‍රමාණයෙන්ම තට්ටු කරන්න මේසේ අර ඔබ ඉගෙන ගන්න මේසේ උඩට කන තියලා ඒ තට්ටු කරපු ප්‍රබලතාවයම තට්ටු කරන්න. ඉස්සලට වඩා හොඳට ශබ්දය එනවා ඝන ද්‍රව්‍ය දිගේ. ලෑල්ල දිගේ එනවා හොඳට. මොකද ලෑල්ල කියන්නේ ඝන ද්‍රව්‍යයක්. ශබ්දය හොඳට කම්පණය සම්ප්‍රේෂණය වෙනවා. මොකද අංශු ළඟින් තියෙන්නේ. ඒතකොට මේ අංශුවෙන් අර අංශුවට ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පහසු ඉතාල වේගෙන් එනවා. හොඳින් සම්ප්‍රේෂණය වෙනවා. ඒ නිසා ඇසෙන ශබ්දයේ තීව්‍රතාවය අඩුයි. ඝන ද්‍රව්‍ය තුලත් ශබ්දය හොඳින් සම්ප්‍රේෂණය වෙනවා. වායු ද්‍රව යන මාධ්‍ය දෙකටම වඩා හොඳින් ඝන ද්‍රව්‍ය තුල ධ්වනිය සම්ප්‍රේෂණය වෙනවා. ධ්වනිය ප්‍රචාරණය වන බව මේ ප්‍රැක්ටිකල් එකෙන් අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. එහෙනම් ඝන ද්‍රව්‍ය තුලින් ශබ්දය ගමන් කරන්නේ දැයි සොයා බැලීමට පහත ක්‍රියාකාරකම යෙදෙමු. අවශ්‍ය ද්‍රව්‍ය ටික් ටික් ශබ්දය ඇසෙන ඔරලෝසුවක් දිග මේසයක්. මේසේ එක් කෙළවරක් මත ඔරලෝසුව තබන්න. මේසේ අනෙක් කෙළවරේ සිට ඔරලෝසුවේ ටික් ටික් ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න. සාමාන්‍ය වාතය හරහා. පසුව මෙම රූපේ පරිදි මේසේ මත ඔරලෝසුව හා කන තබා ඔරලෝසුවේ ටික් ටික් ශබ්දය ශ්‍රවණය කරන්න. අවස්ථා දෙකේදී ශබ්ද අතර වෙනස හඳුනා ගන්න. එතකොට කන තිබ්බ වෙලාවේ හොඳට ශබ්දය ඇහෙනවා. මේ තියෙන රූප සටහන වාතයේදී ඔරලෝසුවෙන් නැගෙන හඬට වඩා මේසයට කන තබා ඇසූ විට ඇසෙන හඬ තීව්‍ර බව පැහැදිලි වෙයි. මේ අනුව ඝන මාධ්‍ය තුලින්ද ධ්වනිය සම්ප්‍රේෂණය වෙන බව පැහැදිලි වෙයි. ඇත්තටම අනෙක් මාධ්‍ය දෙකටම වඩා හොඳට ඝන තුලින් තමයි ධ්වනිය ප්‍රචාරණය වෙන්නේ. මේ බලන්න මම මේ පෙන්ලා තියෙන්නේ සාමාන්‍ය වාතය තුලයි පිරිසිදු ජලය තුලයි වානය තුලයි. වාතය කියන්නේ වායු. ජලය කියන්නේ ද්‍රව. මම ද්‍රව වලට උදාහරණයක් ගත්තේ ජලය, වායු වලට උදාහරණ ගත්තේ වාතය. වානය කියන්නේ ඝන. මේ තියෙන ඒ මාධ්‍ය තුල ධ්වනියේ වේගය ගමන් කරන වේගයක තත්පරයකට. වාතය තුල ධ්වනිය ගමන් කරන තත්පරයට මීටර 340ක විතර වේගයකින්. ඒ කියන්නේ එක තත්පරයට මීටර 340යි වාතය තුල ධ්වනිය ගමන් කරන්නේ. සංසන්දනය කරන්න ජලය තුල යනවා තත්පරයට මීටර 1400ක වේගයෙන්. තත්පරයට මීටර 340ක් යනවට වඩා තත්පරයට මීටර 1400ක් යනවා කියන්නේ වේගය ගොඩක් වැඩි. වාතයට වඩා ද්‍රව තුල, වායු වලට වඩා ද්‍රව තුල ධ්වනි ප්‍රවේගය වැඩි, වේගය වැඩි. බලන්න වානය තුල තත්පරයට මීටර 5000ක්. මෙයාට වඩා කී ගුණයක් වැඩි. මේකටත් වඩා ආසන්න වශයෙන් 5 ගුණයක් 4 ගුණයක් විතර. එතකොට ඒ කියන්නේ වායු වලට වඩා ද්‍රව තුලත්, ද්‍රව වලට වඩා ඝන තුලත් ධ්වනි ප්‍රවේගය වැඩි. මොකද අංශු වායුවක ඈතින් තියෙන්නේ. ශක්තිය ඊළඟ අංශුවට සම්ප්‍රේෂණය කරන්න තියෙන අපහසුව. හිමින් යන්නේ. මේකේ ද්‍රවයක ඊට වඩා ළඟින් තියෙන්නේ. පහසුවෙන් සම්ප්‍රේෂණය කරනවා. ඝනයක ඉතා ළඟින් අංශු තියෙන නිසා පහසුවෙන් අංශු කම්පණයෙන් මේක අරගෙන යන්න පුළුවන් ශක්තිය. පහසුවෙන් ගමන් කරනවා. වාතයට වඩා වැඩි වේගයකින් ජලය තුලින් ධ්වනිය ගමන් කරන අතර ජලයට වඩා වැඩි වේගයකින් ඝන ද්‍රව්‍ය තුලින් ධ්වනිය ගමන් කරයි. වාතයේ ජලය හා වානය තුල ධ්වනිය ගමන් කරන වේග මේ වගුවේ දක්වලා තියෙනවා. එහෙනම් මේකෙන් පේන්නේ වැඩිම වේගයෙන් ධ්වනිය ගමන් කරන්නේ ඝන ද්‍රව්‍ය තුල. ඊට වඩා අඩුයි ද්‍රව තුල, ඔක්කොටම වඩා අඩු වේගයකින් ධ්වනිය ගමන් කරන්නේ වායු තුල. ඉතින් මේක අපිට කොහොම වුණත් එක දෙයක් පැහැදිලි මොකක්ද? ධ්වනිය හැට ගැනීම සඳහා වේගෙන් හෝ හිමින් ගමන් කිරීමට අංශුමය මාධ්‍යයක් තියෙන්න ඕනේ. රික්තයක් තුල කිසිම අංශුවක් නිසා ධ්වනිය හටගන්නේ නැහැ. ධ්වනිය ප්‍රචාරණය වීමට මාධ්‍යයක් අවශ්‍ය වෙයි. රික්තයක් තුලින් ධ්වනිය ගමන් නොකරයි. කිසිදු මාධ්‍යයක් නැත්තම් යන්නේ නැහැ. මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ මාධ්‍ය අංශවල සකස් වීම අනුව යන වේගය රඳා පවතිනවා. ඝන තුල හොඳටම යනවා, ද්‍රව තුල ටිකක් වේගය අඩුයි, වායු තුල ඊටත් වඩා අඩුයි. හැබැයි මොනවා හරි මේ අංශුමය මාධ්‍යයක් තියෙන්න ඕනේ. රික්තයක් තුල කොහෙත්ම හටගන්නේ නැහැ. කම්පන ඇති කරාට කම්පනයේ ශක්තිය ගන්න අංශු නැති නිසා. පැහැදිලි? නිදසුන. අභ්‍යවකාශය තුලදී අභ්‍යවකාශ ගගනගාමීන් දෙදෙනෙකු කෙතරම් සමීපයෙන් සිටියත් ඔවුන් කතා කරන ශබ්දයේ එකිනෙකාට නොයසේ. ඒ සඳහා විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන විශේෂ උපකරණ භාවිතා කරයි. මොකද අභ්‍යවකාශයේ රික්තය. අභ්‍යවකාශයේ ඝනත් නැහැ, ද්‍රවත් නැහැ, වායුත් නැහැ, හිස් අවකාශයේ රික්තය. එතකොට මෙහෙම අභ්‍යවකාශ ගගනගාමීන් දෙන්නෙක්ින්ලා මෙයා කතා කරාට අරයට ඒ ශබ්දය එන්නේ නැහැ. මොකද මෙයාගේ උගුරේ ස්වරතන්ත්‍ර කම්පණය වෙලා කම්පණය වෙනවා. හැබැයි මේ කම්පනයේ ශක්තිය අරයාගේ කන දක්වා අරයි යන්නේ මෙයා සහ අරයා අතර වාතේ නැහැ. අංශු නැහැ. ඒ නිසා ධ්වනිය හටගන්නේ නැහැ. රික්තය තුල හටගන්නේ නැහැ. එතකොට ළමෙක්ට අහන්න පුළුවන්
එහෙනම් කොහොමද මේ අභ්‍යවකාශයේදී දෙන්නේ කතා කරන්නේ? විද්‍යුත් චුම්බක තරංග වලින්. ඒ කියන්නේ මෙයා කතා කරන ශබ්දේ විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්න මාධ්‍යක වචනේ රික්තයක් තුලත් යනවනේ. කතා කරන ශබ්දේ විද්‍යුත් චුම්බක තරංගයක් බවට පත් කරලා අරයාගේ තියෙන විශේෂ උපකරණයක් ඒකට යවුවම ඒ විද්‍යුත් චුම්බක තරංගේ එයාගේ තියෙන උපකරණයෙන් අල්ලගෙන ඒක නැවත ශබ්ද තරංගයක් බවට පත් කරලා එයාගේ කනට ලබා දෙනවා. ඒක තමයි කරන්නේ. විද්‍යුත් චුම්බක තරංග හරහා තමයි එතනදි පණිඩුව මාරු කරන්නේ. මොකද ශබ්ද තරංග හරහා සාමාන්‍ය ශබ්ද තරංග හරහා සම්ප්‍රේෂණය කරන්න බෑ. කනට යන්නේ ශබ්දය කරලා තමයි. මෙතනින් කතා කරන ශබ්දේ විද්‍යුත් චුම්බක තරංගයක් කරනවා. ඒක විද්‍යුත් චුම්බක තරංගයේ රික්තයක් ඔස්සේ යන නිසා අරයට යනවා. එයාගේ උපකරණයෙන් ඒක අල්ලගෙන ඒක එයාගේ කන ළඟදී ශබ්ද තරංගයක් කරලා ලබා දෙනවා. ඒ විදිහට තමයි ශබ්දය ඇසෙන්නේ. පැහැදිලි? හරි. එහෙනම් මේකට හේතුව තමයි රික්තයක් තුල ධ්වනිය හට නොගැනීම. ඒ නිසා අභ්‍යවකාශයේදී දෙන්නට සාමාන්‍ය විදිහට කතා කරන්න බෑ විශේෂ උපකරණ නැතුව. මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. දැන් අකුණක් ගහනකොට අකුණේ ආලෝකය දැකලා සමහරකට තත්පර කිහිපයකට පස්සේ තමයි ශබ්දය එන්නේ. අපි දැකලා තියෙනවා සමහර ළමයි අකුණ ගහනකොටම කන් දෙක වහ ගන්නවා. මොකද ඒගොල්ලන්ට අත්දැකීමක් තියෙනවා. අකුණේ එළිය ආපු ගමන් කන් දෙක වහ ගන්නවා. මොකද තව ටිකකින් ලොකු ශබ්දයක් එන බව දන්නවා. ඒ නිසා අකුණු ගහන වෙලාවට සමහර ළමයි එළිය දැක්ක ගමන් මෙහෙම කන් දෙක වහ ගන්නවා. අත්දැකීමක් තියෙනවා. දැන් තව ටිකකින් ශබ්ද එනවා කියලා. දැන් ඔක වෙන්නේ කොහොමද? දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මේ තියෙන පෘථුවිය කියමුකෝ. පොළොව පෘෂ්ඨය කියමුකෝ. මේ තියෙන අකුණු වලාව කියලා හිතන්නකෝ. අපි ස්ථිති විද්‍යුතේ පාඩුවේ ඉගෙන ගත්ත බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ගේ මතක් කරගෙන මේ අකුණු හටගන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා. දැන් මේකේ අපි තුමු මේක ස්ථිති විද්‍යුත් ධන ලෙස ආරෝපණය වෙච්ච වලාකුළක්. මේක ස්ථිති විද්‍යුත් ඍණ ලෙස ආරෝපණය වෙච්ච වලාකුළක්. එතකොට අපි තුමු වාකුණක් කියලා. වාකුණකද වෙන්නේ අකුණ මෙහෙට පනිනවා. ඍණ ආරෝපණ මෙහෙට පනිද්දී මේ ඍණ ආරෝපණ ඍණ වලාකුළේ ඉඳන් ධන වලාකුළට ඍණ ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ පනිනවා වාතය අරන්. ඒ පනිද්දී තමයි අකුණ හටගන්නේ. දැන් ওই අකුණදී ශබ්දයයි ආලෝකයයි එක විට නිකුත් වෙන්නේ. මෙන්න ශබ්දය මෙන්න ආලෝකය. මම මේ ඊතල දෙකකින් පෙන්නුවට දෙකම එක වෙලාවෙ යන්නේ. හරිද? ආලෝකය. ශබ්දයයි ආලෝකයයි අකුණෙන් දෙන්නම එක වෙලාවෙ එන්නේ. හැබැයි මෙතන ඉඳන් මෙතනට පොළොවට එන්න ඕනේ වාතය හරහානේ. වාතය හරහා ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. සියලුම විද්‍යුත් චුම්බක තරංග රික්තය තුල 3යි 10 බල 8යි ms ශ්‍රේණි එකක ප්‍රවේගයෙන් ගමන් කරනවායි කියලා අපි විද්‍යුත් චුම්බක තරංග පාඩමේදී ඉගෙන ගත්තා. මේ කොටසේ මේ පාඩමේ විද්‍යුත් චුම්බක තරංග කොටසේදී ඉගෙන ගත්තා. 3යි 10 බල 8යි කියන්නේ තත්පරයට මීටර් 300 මිලියනයකින් එනවා. තත්පරයට මීටර් 300 මිලියනයක වේගයෙන් එනවා. රික්තය තුල වාතය තුලත් ඔයට වඩා යාන්තම් අඩු ආසන්න වශයෙන් මේ ගානම තමයි වාතය තුලත්. එතකොට ආලෝකය මෙතන ඉඳන් මෙතනට තත්පරයට මීටර් 300 මිලියනකින් එනවයි කියන්නේ මෙහෙන් ආලෝකයේ පිට වෙනකොට එක තත්පරයක්වත් යන්නේ නැහැ මෙතනට එන්න. මෙතන ඉන්න මිනිස්සෙගේ ඇහැට එන්නේ ඒ ආලෝකය නැත්නම් ඒක පේන්න තත්පරයක්වත් යන්නේ නැහැ. මොකද අකුණු වලාවෙන් ආලෝකය නිකුත් වෙච්ච ගමන් අකුණු ආලෝකයේ ප්‍රවේගය වැඩි. විද්‍යුත් චුම්බක තරංග තත්පරයට 300 මිලියනයක්. එක මීටර් 300 මිලියනයක් කියන්නේ මේක 1000න් බෙදුවොත් කිලෝමීටර් කරන්න පුළුවන්. අදහසක් දෙන්න. 1000න් බෙදුවම කිලෝමීටර් ලක්ෂ 3ක්. තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක්. කිලෝමීටර් ලක්ෂ 3ක් තත්පරයට. මොකද මීටර් ටික 10න් බෙදුවම කිලෝමීටර්නේ. තත්පරයට මීටර් මෙච්චර නම් 10න් බෙදුවම තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක්. ඉතින් අකුණු වලාව තියෙන කිලෝමීටර් ලක්ෂ 3ක් ඈතින් නෙමෙයි. මේ කිලෝමීටර් 200ක් 300ක් උඩින් කිලෝමීටර් 200ක් 300කුත් නෑ. කිලෝමීටර් 50ක් 60ක් විතර උඩින් තියෙන්නේ අකුණු වලාව. එතකොට ඕකේ ඉන්න තත්පර භාගයක් කියන්නේ. මොකද තත්පරයට කිලෝමීටර් 300 ලක්ෂ 3ක් යනවා නම් ඒක නිසා මෙහෙන් අකුණු වලාව අකුණ හට ගන්නකොටම ආලෝකය ඇවිල්ලා ඉවරයි. නමුත් ශබ්දේ එන්නත් ඕනේ වාතය හරහා. ශබ්දේ යාන්ත්‍රික අන්වායම තරංග. ශබ්දේ ගමන් කරන්නේ තත්පරයට මීටර් 340යි කියලා අර වගුවේ මතකද තිබ්බා. වාතය හරහා ශබ්දේ ගමන් කරන්නේ තත්පරයට මීටර් 340යි. මෙයා එන්නේ තත්පරයකට මීටර් 340 ගාන. ඒතර අකුණු වලාව කිලෝමීටර් කිහිපයක් උඩින් නම් තියෙන්නේ තත්පරයකට මීටර් 340 ගාන එනකොට මෙතනට එන්න තත්පර සෑහෙන ගානක් යනවා. තත්පර සෑහෙන ගානක් යනවා හිමින් හිමින් තමයි එන්නේ. ඒ කියන්නේ දෙන්න එකට රේස් එක පටන් ගත්තට මෙයා හාව මෙයා ඉබ්බා වගේ. නැත්තම් මේක හොඳ ජෙට් එකකින් යනවා.
මේක නිකම් බක්කි කරත්තින් යනවා. මේක තත්පරයට මීටර් 300 මිලියනයෙන් එනවා වාතය හරහා විද්‍යුත් චුම්බක තරංගය. මේක යාන්ත්‍රික අන්වායම තරංගේ තත්පරයට මීටර් 340න් එන්නේ. නිසා දෙකම එක විට නිකුත් වුණාට මෙහාට වඩා මේකේ වේගය වැඩි නිසා අපිට අකුණේ ආලෝකය දැකලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි කනට ශබ්දය ඇහෙන්නේ. නමුත් මෙහෙන් පිට වෙන්නේ එක වෙලාවේ. නමුත් වේගය වැඩි ආලෝකයේ විද්‍යුත් චුම්බක තරංග වේගෙන් එනවා තත්පරයක් වත් යන්නේ හැට පේන්න. ශබ්දයේ හිමින් හිමින් එන්නේ තත්පර 340 තිස්සේ. ඒ නිසා තමයි කනට ශබ්දය ඇහෙන වෙලා යන්නේ. ඕනේ නම් මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ස්ටොප් වොච් එකක් විරාම ගටිකාවක් තියලා අකුණේ ආලෝකය දැක්ක ගමන් ස්ටොප් වොච් එක ඔන් කරන්න පුළුවන්. අකුණේ එළිය දැක්ක ගමන් ස්ටොප් වොච් එක ඔන් කරලා ශබ්ද එනකම් ඔන් කරගෙන ඉන්නවා. ශබ්දය ආපු ගමන් ස්ටොප් වොච් එක ඕෆ් කරනවා. ඕෆ් කරලා බලනවා කොච්චර වෙලා ගියාද ආලෝකය දැකලා අකුණ එන්න. මේ ආලෝකය දැකලා ශබ්ද එන්න. ඒ කියන්නේ ආලෝකය දකින්නකොට ස්ටොප් වොච් එක ඔන් කරා ඔන්න දැන් බලන් ඉන්නවා තාම ශබ්ද නැහැ තාම නැහැ ඔන්න ආව ශබ්දෙට අග්ගල ඕෆ් කරා. එතරම් ගත වෙච්ච කාලේ බලනවා. ඒ තමයි ආලෝකය දැකලා ශබ්ද එන්න ගත වෙච්ච කාලය. ඒ කියන්නේ ආලෝකය දැක්කයි කියන්නේ අපිට හිතන්න පුළුවන් අකුණ ගහපු වෙලාවෙමයි ආලෝකය දැක්කේ. ශබ්ද ඇහුනේ එන්න ගත වෙච්ච කාලේ. ඒතර අපිට තත්පර 5ක් ගියා කියලා. නිකන් හිතමුකෝ තත්පර 5කට පස්සේ ශබ්දය ආවේ කියලා. ඒතර අපි දන්නවා ශබ්දය ඇවිල්ලා තිනවා තත්පර 5ක් කාලේ තිස්සේ. මොකද මෙතනින් දෙකම එක විදිහට නිකුත් උනේ ආලෝකය එකපාර දැක්කා. ශබ්දෙට ඉන්න තත්පර 5ක් ගියා. එක තත්පරයට මීටර් 340 නම් තත්පර 5ට මීටර් 340 ඒවා 5ක්. බලන්න මීටර් 340 5න් ගුණ කරන්න. බිඳුවයි 5 වරක් අතර 20න් බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 2යි 17යි. එතකොට අපිට කියන්න පුළුවන් මේ අකුණු වලාව තියෙන්නේ පොළවේ සිට දල වශයෙන් මීටර් 1700ක උසින් කියලා. ඒ කියන්නේ අකුණේ ආලෝකය දැකලා ශබ්දය එන්න ගතවන කාලය මැනීමෙන් දල වශයෙන් ඒ අකුණ ඇති වුණේ පොළොවට කොපමණ උසකින්ද කියලා කියන්න පුළුවන්. ආලෝකයට පස්සේ ශබ්දය එන්නේ ආලෝකයට වඩා වාතය තුල ධ්වනියේ ප්‍රවේගය අඩු නිසා, ශබ්දයේ ප්‍රවේගය අඩු නිසා. right? අකුණු ගැසීමකදී ආලෝකය හා ගිගුරුම් මඬ ඇතිවන්නේ එකම මොහොතකදී. නමුත් ආලෝකය අප වෙත ඉක්මනින් ළඟා වන අතර මොකද විද්‍යුත් චුම්බක තරංග නිසා ශබ්දය ඇසෙන්නේ ඊට සුළු වේලාවකට පසුය. ශබ්දයේ ගමන් කරන වේගය ආලෝකයේ වේගයට වඩා අඩු වීම එයට හේතුවක්. පැහැදිලිද? හොඳයි. එහෙනම් ඔන්න අපි right මේ පාඩමේ ධ්වනි තරංගවල මූලික ගුණ ටික කතා කරා. මොකද්ද ධ්වනි තරංගයක් කියන්නේ? ධ්වනි තරංග ප්‍රචාරණය, ඝන ද්‍රව වායු වැනි මාධ්‍ය තුල ප්‍රචාරණය, රික්තයක් තුල ප්‍රචාරණය නොවීම මේ දේවල් කතා කරා. මේ පාඩමේ ඊළඟ කොටසේදී අපි ධ්වනි තරංග ගැන තවදුරටත් කතා කරනවා. ධ්වනි තරංග වල ලාක්ෂණික තියෙනවා. ධ්වනියේ ලාක්ෂණික, ඒ ලාක්ෂණික මොනවද කියලා ගැන කතා කරලා සංගීත භාණ්ඩ ගැනත් මොකද ධ්වනිය ගැන කතා කරනකොට සංගීත භාණ්ඩ ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. සංගීත භාණ්ඩ ගැනත් පොඩ්ඩක් කතා කරලා මේ පාඩමේ කෙලවරකට පැමිණීමට මම බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසේදී. ඒක නිසා හොඳින් මේ පාඩමට මේ දක්වා ධ්වනිය ගැන කරපු දේවල් හොඳින් අවබෝධ කරගෙන ඒ පරිශීලනය කරලා ඊළඟ කොටසේදී හමු වෙමු. එහෙමනම් ධ්වනියේ ඊළඟ කොටසේදී හමු වෙමි බලාපොරොත්තු ඇතුව සමුගන්නවා. තෙරුවන් සරණයි හාමුදුරුවනි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.